BL8 Digital Business Strategy. අපි දැන් සූදානම් වෙන්නේ මොක් පේපර් එක පිළිබඳ සාකච්ඡා කරන්න. මීට කලින් අපි වීඩියෝ කීපයක් කතා කරා පයිලට් පේපර් එක සම්බන්ධයෙන්. දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට මොක් පේපර් එක උත්සාහ කරලා ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා යම් සූදානමකින් ඉන්නවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ වීඩියෝ එක බලන්න ඕනි ඔයගොල්ලෝ මොක් පේපර් එකට උත්තර ලියලා ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක බලුවා නම් වඩාත් සුදුසු වෙන්නේ. අපි මේ වීඩියෝ එක කලින් වීඩියෝ වගේම අපි මේක සාකච්ඡා කරන්නේ තියෙන ලබා දීලා තියෙන ප්‍රශ්නත් සමග ඔයගොල්ලන්ගේ තියෙන ස්ටඩි ගයිඩ් එකේ තියෙන කාරණාත් එක්ක අපි සාකච්ඡා කරලා ප්‍රශ්නේ තියෙන උත්තර කොයි ආකාරයෙන් වෙන්න ඕනද කියලා අපි සාකච්ඡා කරනවා. එතකොට ඔයගොල්ලන්ගේ පේපර් එක වොලියුම් 1 සහ වොලියුම් 2 කියන ස්ටඩි ගයිඩ් එකේ තියෙන කොටස් දෙකෙන්ම තියෙන කොටස් අන්තර්ගත කරලා තමයි ඔයගොල්ලන්ගේ පේපර් එක හදලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු. උපාය මාර්ගික ව්‍යාපාරික තීරණයක ලක්ෂණ වන්නේ. එතකොට ඒකේ අපිට දීලා තියෙනවා පිළිතුරු කීපයක්. බහුවර්තතාව, සංකීර්ණත්වය, අස්ථාවරත්වය, අවිනිශ්චිතතාව. එතකොට අපි බලමු මේ කොටස් කොහොමද සාකච්ඡා කරලා තියෙන්නේ කියලා. එතකොට මේ කොටස් තියෙන්නේ මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ පළවෙනි කොටසේ ස්ටඩි බුක් එකේ. එතකොට අපි ඒ කොටසට යමු. ඒතර උපාය මාර්ගික තීරණ ලක්ෂණ කියලා මෙන්න මේ විදිහට වගුවක් දක්වලා තියෙනවා ඔයගොල්ලන්ගේ. ඒකේ පෙන්නලා දීලා තියෙනවා කොහොමද උපාය මාර්ගික තීරණ සංකීර්ණ තීරණ බවට පත් වෙන්නේ. උදාහරණයක් විදිහට ඒවා ගොඩක් අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳ සලකලා ඒවට ඒ තීරණ ගනිද්දී විශාල තොරතුරු ප්‍රමාණයක් සලකා බලලා පුළුල් පරාසයකින් ගන්න නිසා මේවා සංකීර්ණ තීරණ විදිහට ලකුණු කරලා තිබෙනවා. ඊට පස්සේ අවිනිශ්චිතතාව මේ තීරණ අනාගතය සම්බන්ධයෙන් කියන්නේ ඉදිරි කාලය පිළිබඳ බලපෑම් පරිදි ගන්න තීරණ නිසා එතකොට වර්තමාන තත්ත්වය සලකා බලලා සියලුම තොරතුරු සලකා බලලා හැබැයි තීරණය ගන්නේ අනාගතයේදී මෙන්න මේ ආකාරයෙන් සිදුවිය යුතුයි මෙන්න මේ ඉලක්කය කරා යන්න ඕන කියලා. එතකොට ඒ වගේ තීරණව අවිනිශ්චිතතාවයක් තියෙන්න පුළුවන්. උපාය මාර්ගික තීරණ ව්‍යාපාරවල මෙහෙයුම්, ඒ කියන්නේ ඔපරේෂන් එකට බලපානවා. මොකද මේ වර්ගයේ තීරණ ගත්තාම ඒ තීරණ ක්‍රියාත්මක කරන්න වෙන්නේ මෙහෙයුම් මට්ටමේදී. එතකොට ඒ මෙහෙයුම් වල දැනට සිදුවෙන ක්‍රියාපටිපාටිය එකකින් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒකට බලපෑමක් ඇති කරනවා. එතකොට අවසාන වශයෙන් මේක දක්වලා තිබෙන්නේ මේ ගන්න තීරණ ආයතනයේ එක කොටසකට පමණක් සීමා වෙන්නේ නැහැ. මේක මුළු ආයතනයේටම සමස්තයක් වශයෙන් මේ තීරණ බලපාන්න පුළුවන් කියලා. එතකොට දීලා තිබෙන උත්තර අතරින් අපි දැන් කතා කරපු විදිහට අපිට දැක ගන්න පුළුවන් සංකීර්ණත්වය සහ අවිනිශ්චිතතාවය මේ තීරණ වල ලක්ෂණ විදිහට ලකුණු කරලා තියෙන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරගන්නවා. දැන් අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. විකුණුම් ස්ථානයේ EPOS ඉලෙක්ට්‍රොනික සැකසුම් භාවිතා කරන්නේ පහත සඳහන් කුමන අගය දාම ක්‍රියාකාරකම් වලද? එතකොට EPOS කියන ඉලෙක්ට්‍රොනික සැකසුම් භාවිතා කරන්නේ කුමන අගය දාම ක්‍රියාකාරකම් වලද කියලා. එතකොට පිළිතුරු හතරක් ලබා දීලා තිබෙනවා. එතකොට ඇතුළට එන ලොජිස්ටික්ස් එහෙමත් නැත්නම් ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස්, ප්‍රසම්පාදනය procurement, අලෙවිකරණය සහ විකුණුම් marketing and sales, පිටතට යන logistics එහෙම නැත්නම් outbound logistics. අපි නැවතත් යමු study guide එක පැත්තට. ඒකේ කොහොමද මේක දක්වලා තිබෙන්නේ කියලා බලමු. හව්. ඒකේ මෙන්න මේ වගේ වටිනාකම් අගය දාමයට තාක්ෂණයේ බලපෑම
කියන කොටසේ මෙන්න මේ ආකාරයට වගුවක් මාර්ගයෙන් ඒක දක්වලා තිබෙනවා. ඔයගලන්ට පේනවා. ඒ කොටස් හතක් මෙතන අගේ දාමේ ක්‍රියාකාරකම් හතක් මේ ආකාරයට විස්තර කරලා තිබෙනවා. අපි එකින් එක බැලුවොත් inbound logistics ඒ කියන්නේ ද්‍රව්‍ය මිලට ගන්න අවස්ථාවේදී කොහොමද මොන තාක්ෂණික අගය එකතු කිරීමද සිද්ධ වෙන්නේ. එතකොට ද්‍රව්‍යමය අවශ්‍යතා සැලසුම් කිරීම නියමිත වේලාවට මිලදී ගැනීම අපි කියනවා just in time purchasing. ඊට පස්සේ එතනින් ගියාම operations වලදී කියන්නේ මෙහෙයුම් වලදී පරිගණක ආධාරක නිෂ්පාදන ඒ කියන්නේ CIM computer integrated manufacturing. ඊට පස්සේ පරිගණක ඒකාබද්ධ නිෂ්පාදන. ඊට පස්සේ ERP කියන්නේ සම්පත් සැලසුම් ව්‍යවසාය සම්පත් සැලසුම් එවැනි තාක්ෂණික අගය එකතු කිරීම කරන්න පුළුවන් operations එහෙම නැත්නම් මෙහෙයුම් කියන ක්‍රියාකාරකමේදී. ඊට පස්සේ තිබෙන්නේ මේ බෙදා හැරීම outbound logistics. එතකොට බෙදා හැරීමේදී ගබඩා කරන කළමනාකරණය පිළිබඳව එතකොට RFID වගේ තාක්ෂණය කියන්නේ ගබඩාවෙන් පිටතට යන සියලුම දේවල් ස්වයංක්‍රීයව පරිගණකයෙන් පරීක්ෂා කර බැලීමේ හැකියාව. එතකොට මේ වගේ දේවල් මේ නිෂ්පාදිත බෙදා හැරීම එහෙම නැත්නම් outbound logistics වලින් කතා කරනවා. එතනින් ගියාම marketing and sales එහෙම කියන අලෙවිකරණය සහ විකුණුම් කියන අගය දාමේදී සිද්ධ වෙන්නේ electronic POS ඒ කියන්නේ විද්‍යුත් POS ක්‍රමයට point of sale ක්‍රමය භාවිත කරන්න පුළුවන් මේ marketing and sales වලදී. ඊට පස්සේ එතනින් ගියාම සේවා services ඒ කියන්නේ online consumer systems වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එතනින් පස්සේ procurement එහෙම නැත්නම් ප්‍රසම්පාදනයේ ක්‍රියාවලියේදී ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව මගින් අපේ තිබෙන සප්ලයර්ස්ලත් එක්ක තොරතුරු හුවමාරු කරගන්න සහ ඒ ක්‍රියාවලියට මේක දායක කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මානව සම්පත් කළමනාකරණයටත් මේ තාක්ෂණය වැදගත් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම මේ highlight කරලා තියෙනවා යම් උත්තර කීපයක්. ද්‍රව්‍යමය අවශ්‍යතා සැලසුම් කිරීම, නියමිත වේලාවට මිලදී ගැනීම, පරිගණක ආධාරක නිෂ්පාදනය සහ ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව. එතකොට අපි ප්‍රශ්නයට ගියොත් එහෙම inbound logistics කියන ක්‍රියාකාරකමේදී EPOS භාවිත කරන්නේ නැහැ. අපි දැන් ඉගෙන ගත්ත ආකාරයට procurement ක්‍රියාවලියේදීත් EPOS එතකොට මේ POS කියන්නේ විකුණුම කියන්නේ point of sales electronic point of sales කියන්නේ විකුණුම් සම්බන්ධ පද්ධතියක් මේ. එතකොට මේක අපි භාවිතා කරන්නේ අපි කලින් කතා කරපු ආකාරයට අලෙවිකරණයේදී සහ විකුණුම් කිරීමේදී තමයි මේ point of sale electronic system එක පාවිච්චි කරනකොට පිළිතුර C කියන ආකාරයෙන් අපිට දක්වන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නෙට කියතින් පහත සඳහන් කවර ප්‍රතිඵලයක් නිසා බාහිර පරිශීලකයන් සංවිධානයේ තොරතුරු අන්තර්ගතය මත රඳා පවතිනවා. එතකොට මේක අපි කලිනොත් පයිලට් පේපර් එක කතා කරද්දිත් දීර්ඝ වශයෙන් කතා කරා මේ network එක කොහොමද කොයි ආකාරයෙන්ද බෙදා තියෙන්නේ ඒ network එක බෙදලා තියෙන්නේ මොන කාරණාවක් හින්දාද ඒ කියන්නේ මේක කවුද පාවිච්චි කරන්නේ මේක ආයතනයෙන් පිටතට කොච්චර ප්‍රමාණයකට විවෘත වෙනවද අනේ ආකාරයේ හේතු මත බෙදීමක් කරලා තියෙන network ක්‍රමවේදය තමයි තියෙන්නේ. එතකොට මෙතන දීලා තියෙනවා පිළිතුරු හතරක් supranet එක intranet එක extranet එක සහ workflow system. එතකොට මේ සමහරක් වචන සිංහල මාධ්‍යෙන් පාවිච්චි කරද්දී එතන සමහර වෙලාවට ගැටලුකාරී තත්ත්වයක් එන්න පුළුවන්. හැම වෙලාවෙම වරහණ ඇතුලේ ඔයගලන්ට ඉංග්‍රීසි වචනය මේකේ ලබා දීලා තියෙන අවස්ථාවක ඒකත් එක්ක මේක පැහැදිලිව වෙන්කොට හඳුනා ගන්න උත්සාහ කරන්න. මොකද සමහර අවස්ථාවලදී අපිට මේ සිංහල වචනෙත් එක්ක මේ වගේ මේ තාක්ෂණික වචන මේ ටෙක්නිකල් ටර්ම්ස් සමහරක් විට වරදින්න ඉඩ තියෙනවා. හරි. එතකොට අපි තුන්වෙනි ප්‍රශ්නේ කොහොමද විස්තර කරලා තියෙන්නේ කියලා බැලුවොත් ටෙක්ස්ට් බුක් එකේ අපි යමු තව ඉස්සරහට මේක knowledge management හරහා තමයි විස්තර කරලා තියෙන්නේ. ඔව්
මෙතන තිබෙනවා මේ කාර්ය ප්‍රවාහ පද්ධති. එතකොට දැන් අපි මේ දීලා තියෙන ප්‍රශ්නේ එක පිළිතුරක් විදිහට කාර්ය ප්‍රවාහ පද්ධතිත් ලබා දීලා තියෙනවා. එතකොට අපි ප්‍රශ්නයේදී බලාපොරොත්තු වෙන්නේ අපිට මෙතන හඳුනා ගන්න තියෙන්නේ බාහිර පරිශීලකයන් සංවිධානයේ තොරතුරු අන්තර්ගතය මත රඳා පවතීද කියන ප්‍රශ්නය. එතකොට මේ කවර එකද ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට අපිට කාර්යපහ පද්ධති එතනින් ඉවත් කරන්න පුළුවන්. මොකද හේතුව මේක මේ බාහිර පිරිසක් සමග මේ පද්ධතියක් වෙන්කොට භාවිතා කිරීමක් නෙමෙයි මේක කාර්යමාලාවක් ඒ අතන තුළ මොන හරි ප්‍රතිඵලයක් ලබා ගන්න ඒක කළමනාකරණය කිරීම සඳහා භාවිත වෙන ක්‍රමවේදයක්. එතකොට කාර්ය ප්‍රවාහ පද්ධති කියන එක මේ ප්‍රශ්නෙට අපිට පහසෙන් ඉවත් කරන්න පුළුවන් පිළිතුරු අතරින්. එතකොට මෙතන මම මේ අන්තර්ජාලය කියන එක මෙතන පොඩ්ඩක් භාවිතා කරන්නේ නැහැ. මොකද මේකට නිවැරදිම වචනේ මේක නොවන නිසා මම මෙතනට මේකේ ඉංග්‍රීසි වචනේ භාවිතා කරලා තිබෙනවා. ඔයගොල්ලෝ ඉංග්‍රීසි මාධ්‍ය ස්ටඩි ගයිඩ් එක බැලුවොත් මේ විදිහට තමයි ඒකේ තියෙන්නේ. එතකොට සමහරක් වචන අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා ගන්න වචන නිසා ඒක සිංහලදී භාවිතා කිරීමේදී විවිධ තේරුම් වලට අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා පොඩක් අපි ඒක කල්පනාකාරීව පාවිච්චි කරන්න ඕන. එතකොට මේ ඉන්ට්‍රානෙට් කියන එක තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. දැන් අපේ ප්‍රශ්නෙත් අපි සුප්‍රානෙට් ඉන්ට්‍රානෙට් මේක ඉන්ට්‍රානෙට් නෙමෙයි මේ ඉන්ට්‍රානෙට් කියන එක තමයි පිළිතුරකට දීලා තියෙන්නේ. සහ එක්ස්ට්‍රානෙට්. එතකොට සුප්‍රානෙට් ඉන්ට්‍රානෙට් එක්ස්ට්‍රානෙට් කියන පිළිතුරු තුන අතරින් තමයි අපි පිළිතුර තෝරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ඉන්ට්‍රානෙට් කියන එක අපි මේ පිළිතුරු අතර තිබුණේ නැහැ. නමුත් අපි මේ මොකක්ද කියලා බලලා ඊළඟ කොටසට යමු. මේක අන්තර්ජාල තාක්ෂණය සහ ප්‍රොටෝකෝල භාවිතා කරමින් තොරතුරු මාර්ග කර ගැනීම සඳහා භාවිතා කරන අභ්‍යන්තර ජාලයකි. එතකොට මෙතන අපිට මේකේ ටයිටල් එක විදිහට ඒ කියන්නේ මාතෘකාව විදිහට අභ්‍යන්තර ජාලයක් කියලා භාවිතා කරා නම් වඩා නිවැරදි. එතකොට මේ අභ්‍යන්තර ජාලය කියලා දෙනවා. ඊට පස්සේ බාහිර ජාලය. එතකොට බාහිර ජාලය කියන්නේ එක්ස්ට්‍රානෙට්. එතකොට මේ නෙට්වර්ක් එකක් ගත්තාම ජාලයක් ගත්තාම ඉන්ට්‍රානෙට් සහ එක්ස්ට්‍රානෙට් කියන කොටස් දෙක තමයි බෙදෙන්නේ. ඒතර බාහිර ජාලය එයින් සිද්ධ වෙන්නේ අන්තර්ජාල තාක්ෂණයකටත් භාවිතා කරනවා. නමුත් බාහිර කොටස් සමග සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට අර අපි පාවිච්චි කරන අභ්‍යන්තර ජාලය බාහිරට යම් ප්‍රමාණයක් නිරාවරණය කරලා දෙනවා. එතකොට ඕනම ආයතනයක ඉන්ට්‍රානෙට් කියලා කොටසක් පවතින්න පුළුවන්. ඒ කියන්නේ ආයතනයට පමණක් සීමා වෙච්ච ආයතනයේ අභ්‍යන්තරයට පමණක් සීමා වෙච්ච ඒ ජාලයේම යම් කොටසක් තියෙන්න පුළුවන්. බාහිරේ සම්බන්ධ වෙන්න පුළුවන්. කියන්නේ ඉන්ටර්නෙට් හරහා සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට විවෘත කරපු කොටසක් තියෙන්න පුළුවන්. සප්ලයර් කෙනෙකුට, කස්ටමර් කෙනෙකුට සහ අපේම සේවකයෙකුට වෙන තැනකින් ඒ කියන්නේ නිවසේ ඉඳන් වැඩ කටයුතු කරන්නේ අවශ්‍ය වෙලාවකට අර අපි මේ කතා කරපු ඉන්ටර්නෙට් ඒ කියන්නේ අභ්‍යන්තරව තිබෙන ජාලයේ තිබෙන යම් කොටස් බාහිරින් ඇතුල් විය හැකි පරිදි ඉඩ ලබා දීලා තිබෙන එකට තමයි අපි මේ එක්ස්ට්‍රානෙට් කියන්නේ. එතකොට නිදසුනක් ලෙස ව්‍යාපාරය ඔවුන්ගේ සැපයුම් කරන සමග සම්බන්ධ කිරීම බාහිර ජාලය අන්තර්ජාල සුපර්නෙට් වල බෙදිය හැකියි. එතකොට මේ එක්ස්ට්‍රානෙට් කියන එක මේ බාහිරට විවෘත කරපු විවෘත කරා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. මේ ඕනම කෙනෙකුට මේකට එන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අදාළ security ඒ ක්‍රමවේද තියෙන ඒ කියන්නේ passwords ඊට පස්සේ token එකක් generate කරලා ඒ විදිහට ඉතා ආරක්ෂිතව තමයි ඇතුළෙන්. නමුත් මේකෙන් අදහස් කෙරෙන්නේ අපිට වෙනත් ස්ථානයක ඉඳන් මේ ජාලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක. එතකොට මේ එක්ස්ට්‍රානෙට් කියන කොටස ගත්තාම බාහිරත් සමග අඳුන කරන්න ඉඩ ලබා දීලා තියෙන කොටස ගත්තාම ඒක ඉන්ට්‍රානෙට් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. සහ තව විශේෂ කාර්යභාරයක් සිදු කරන සුප්‍රානෙට් කියලා කොටසක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. එතකොට සමහර ආයතනවල මෙම සුප්‍රානෙට් කියන ක්‍රමවේදයටත් මේ එක්ස්ට්‍රානෙට් එකේ කොටසක් පාවිච්චි කරනවා. හැබැයි බොහෝ ආයතනවල ඉන්ට්‍රානෙට් කියන ක්‍රමවේදයට තමයි මුළු එක්ස්ට්‍රානෙට් එකම පාවිච්චි කරන්නේ. එතකොට අපි බැලුවොත් ඉන්ට්‍රානෙට් එකේ මොකද වෙන්නේ කියලා මේ එක්ස්ට්‍රානෙට් එකේ තිබෙන කොටස් සැපයුම් කරවන්ට ගන්ධන කරවන්ට කියන්නේ විශ්වාසදායී බාහිරව
බාහිරින් මේක ට ඇතුල් වෙන පුද්ගලයන්ට මේ ඉඩ ලබා දීලා තියෙන කොටසක්. එතකොට මේ ඉන්ටර්නෙට් එකේ සියලුම පාලනය සහ සියලුම අයිතිය පවතින්නේ මෙම ආයතනයේ. එතකොට ආයතනයෙන් තමයි තීරණය කරන්නේ කොයි දේවල් කොයි ආකාරයෙන් මේ පුද්ගලයන්ට සහ බාහිර ආයතන වලට මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියන එක. එතකොට ඉන්ටර්නෙට් එක තනිකරම කළමනාකරණය වෙන්නේ ආයතනයෙන්. මෙතනින් වෙනසක් විදිහට අපි දකින්නේ සුප්‍රනෙට් කියලා කොටසක් තිබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මේ වගේ දෙයක් කියලා අපි හිතුවොත් උදාහරණයක් විදිහට මූල්‍ය ආයතනයක් තමන්ගේ තිබෙන තමන්ගේ කස්ටමර්ස්ලාගේ තියෙන තොරතුරු රජයට ලබා දීමක් සිද්ධ කරනවා. ඒක අපි ක්‍රිබ් එක කියලා අපි හඳුන්වන සිස්ටම් එකක් තිබෙනවා. ඒ කියන්නේ සියලුම මූල්‍ය ආයතන තමන්ගේ ඉන්න ගනුදෙනුකරුවන් සම්බන්ධ සියලු තොරතුරු ඒ ක්‍රිබ් එකට ලබා දීම සිද්ධ කරනවා. මොකද මේ සියලුම මූල්‍ය ආයතන දැන් එකඟතාවයකින් වැඩ කරනවා. මොකද ඒගොල්ලන්ට මේ පාරිභෝගිකයින් මේ කස්ටමර්ස්ලා ගැන තිබෙන තොරතුරු ඒ කිනෙකාට අවශ්‍ය නිසා. එතකොට මේක රජයෙන් පවත්වාගෙන යන ක්‍රිබ් කියන ජාලයට මේ සියලුම මූල්‍ය ආයතන ඒ තමන්ගේ තොරතුරු ලබා දීම සිද්ධ කරනවා. ඒ ආකාරයෙන්ම ඒ ආයතන වලට පුළුවන් අලුතෙන් තමන්ට සම්බන්ධ වෙන කස්ටමර්ස්ලා ගැන පාරිභෝගිකයෝ ගැන මෙම ජාලයෙන්ම නැවතත් තොරතුරු ලබා ගන්න වෙන මූල්‍ය ආයතන විසින් මේ ජාලයට ඇතුළත් කරලා තියෙන තොරතුරු. එතකොට මේකේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මේ ක්‍රිප් කියන සිස්ටම් එක බැංකුවකට අයිති සිස්ටම් එකක් නෙමෙයි. ඒගොල්ලන්ට මේක පාලනය කරන්න බෑ. මේකට තොරතුරු ලබා දෙනවා ඕනම බැංකුවක්. ඕනම බැංකුවක් මේකෙන් තොරතුරු ගන්නවා. නමුත් මේක හැමෝටම හැම මූල්‍ය ආයතනයටම එක සමාන විදිහේ පාවිච්චි කිරීමේ හැකියාවක් තිබෙනවා. එතකොට සුප්‍රනෙට් එක කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒතකොට දැන් අපි මේ ප්‍රශ්නෙට අදාළ වෙන්නේ බාහිර පරිශීලකයන් සංවිධානයේ තොරතුරු අන්තර්ගතය මත රඳා පවතින්නේ කුමන ප්‍රතිඵලයක් නිසාද කියලා කිව්වොත් අපි තුන්වෙනි ප්‍රශ්නෙට මෙන්න මේ පිළිතුර අපිට තෝරන්න පුළුවන්. අපි හතරවෙනි ප්‍රශ්නෙට දැන් යමු. පර්යේෂණ හා සංවර්ධනයේ අවදීන් සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ කුමක්ද? එතකොට මේකට පිළිතුරු හතරක් ලබා දීලා තිබෙනවා. විවාහාරික පර්යේෂණ තුල බොහෝ විට වාණිජමය දෘෂ්ටියක් ඇත. එකක් බොහෝ අවස්ථාවන්හි ව්‍යාහාරික පරීක්ෂණ සඳහා අරමුදල් සපයනු ලබන්නේ රජය විසිනි. ශුද්ධ පරීක්ෂණ සඳහා පැහැදිලි වාණිජ හෝ ප්‍රායෝගික අවසානයක් නොමැත. සංවර්ධන අවධිය තුළ නව නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් නිෂ්පාදනය කිරීම සඳහා නවතම විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම භාවිත කරනවා. එතකොට ඔයගලන්ට දැනටම මේක පේනවා සමහර දීලා තිබෙන ප්‍රකාශ නිවැරදි නැහැ කියන එක. අපි මේක කොහොමද ස්ටඩි ගයිඩ් එකේ කතා කරලා තියෙන්නේ කියලා බැලුවොත් මේ වගුවෙන් දක්වලා තියෙන්නේ pure research එහෙම නැත්නම් ශුද්ධ පරීක්ෂණ applied research විවහාරික පරීක්ෂණ development සංවර්ධන. එතකොට පරීක්ෂණ සහ සංවර්ධනය යටතේ මේ වගේ දක්වලා තිබෙනවා. එතකොට මේකේ අපි පළවෙනි දෙකම පරීක්ෂණ විදියට හඳුනා ගන්නවා. නමුත් සංවර්ධනය කියන එක පරීක්ෂණ විදියට හඳුනාගන්නේ නැහැ. එතකොට එතනදී අපිට තියෙන පැහැදිලි වෙනස තමයි ඩෙවලොප්මන්ට් සංවර්ධන ක්‍රියාවලියේදී පරීක්ෂණ සිද්ධ කරන්නේ නැහැ. එතකොට පරීක්ෂණයක් සිද්ධ කරන්නේ නැත්නම් නව දැනුමක් සොයා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට නව දැනුමක් සොයා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ අපිට මේ ප්‍රශ්නේදී මෙතන ලබා දීලා තියෙන පිළිතුර සංවර්ධන අවධිය තුළ නව නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් නිෂ්පාදනය කිරීම සඳහා නවතම විද්‍යාත්මක හා තාක්ෂණ දැනුම භාවිත කරන නව නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙනවද කියලා අපි මෙතනදී අහුවොත් එහෙම මෙතන නව නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද නව දැනුමක් මෙම සංවර්ධන ක්‍රමවේදයේදී ලබා ගන්නේ නැති නිසා. ඒකට අපිට ඒක එතනින්ම ඉවත් කරන්න පුළුවන්. අපි ගියොත් එහෙම දැන් ශුද්ධ පරීක්ෂණ එහෙම නැත්නම් pure research කොයි විදිහට බැලුවොත් නව විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම හෝ අවබෝධය ලබා ගැනීම සඳහා මේ ආරම්භක පරීක්ෂණ වේ. එතකොට අර මුල් අවස්ථාවේදී
අලුත් දැනුමක් හොයාගන්න තමයි මේ පරීක්ෂණ කරන්නේ. ඒතර පැහැදිලි වාණිජ හෝ ප්‍රායෝගික අවසානයක් නැහැ. මේක ඇත්තටම වාණිජ පරමාර්ථයෙන් කරන පරීක්ෂණ නෙමෙයි. ඒක නිසා මේ පරීක්ෂණ වලට පෞද්ගලික ආයතන යොමු වෙන්නේ නැහැ මේ වගේ පරීක්ෂණ වලට. මොකද වාණිජ පරමාර්ථයක් නැති නිසා. ඒතර මේ වගේ පරීක්ෂණ වැඩි වර්ෂයෙන් කරන්නේ මේ වාණිජ නොවන ආයතන. එහෙමත් නැත්නම් රජයේ ආයතන. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල තමයි මේ පියෝ රිසර්ච් කරන්නේ. එතකොට මේ දැනුම ලබා ගැනීම පරමාර්ථයෙන් කරන රිසර්ච්. එතකොට ඇප්ලයිඩ් රිසර්ච් කියන්නේ පියෝ රිසර්ච් වල තිබෙන පරීක්ෂණ මට්ටමේ ගතිගුණ සියලුම දේ තිබෙනවා. නමුත් මේකේ වෙනස වෙන්නේ ඇප්ලයිඩ් රිසර්ච්. ඒ කියන්නේ මේක ඇප්ලයි කරන්න බලාගෙන තමයි ගන්න. ඒ කියන්නේ මේකෙන් යම්කිසි මූල්‍ය වාසියක් commercial value එකක් හදාගන්න. එතකොට මේ කරන පරීක්ෂණයෙන් product එකක් හරි service එකක් හරි හදලා ඒක වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් තමයි කරන්නේ. එතකොට මේ applied research සාමාන්‍යයෙන් පෞද්ගලික ආයතන තමයි මේවට මුදල් යොදවන්නේ. ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු වලට මේව දායක කරගන්න පුළුවන් නිසා. එතකොට අපි ඉතිරි පිළිතුරු 3 තෝරලා බලුවොත් විවහාරික පරීක්ෂණ. ඒ කියන්නේ applied research තුල බොහෝ විට වාණිජමය දෘෂ්ටියක් ඇත. ඒක නිවැරදි. බොහෝ අවස්ථාවන්හි විවහාරික පරීක්ෂණ දා මුදල් සපයන ලබන්නේ රජය විසින්. විවහාරික පරීක්ෂණ වලට නෙමෙයි ශුද්ධ පරීක්ෂණ වලට තමයි රජය විසින් මුදල් සපයන්නේ. ඒ කියන්නේ pure research වලට තමයි අර මූල්‍ය පසුබිමක් නැති මූල්‍ය බලාපොරොත්තුවක් නැතිව මුදල් සපයන ආයතන මුදල් සපයන. එතකොට මේ දෙවැනි පිළිතුරත් අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒක නිවැරදි නැති නිසා. තුන්වෙනි පිළිතුර ශුද්ධ පරීක්ෂණ එහෙම නැත්නම් pure research සඳහා පැහැදිලි වාණිජ හෝ ප්‍රායෝගික අවසානයක් නොමැත. ඒකත් නිවැරදි. එතකොට හතරවෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුර වෙන්නේ D 1 සහ 3 කියන කොටස් තමයි ප්‍රකාශ තමයි නිවැරදි විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ. ජාලයේ ඕනෑම කොටසකින් දත්ත ප්‍රවේශ කිරීමට ඇති හැකියාවට උපකාරී වන්නේ. එතකොට ජාලයේ ඕනෑම කොටසකින් දත්ත ප්‍රවේශ කිරීමේ ඇති හැකියාවට උපකාරී වන්නේ. එතකොට අපි මේක කතා කරන්න ටෙක්ස්ට් බුක් එකේ කොහොමද මේක තියෙන්නේ කියලා බැලුවොත් එහෙම. එතකොට මේ වගුවක් අපිට දක්වලා තිබෙනවා කෙටි සාරාංශයක් වශයෙන් කොහොමද තාක්ෂණික යටිතල පහසුකම් කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා. එතකොට ස්ටෑන්ඩ් ලෝන් කම්පියුටර්ස් ඒ කියන්නේ පරිගණකයක් තනියව ගත්තාම ස්වාධීන පරිගණකයක් විදිහට ගත්තාම කොහොමද එහි පසුබිම තියෙන්නේ කොයි විදිහටද ඒක අපි පාවිච්චි කරන්නේ. එතකොට ජාලයක් නෙට්වර්ක් එකක් කොහොමද ඒකේ කාර්ය සිද්ධ වන්නේ. ඒ ඔය ආකාරයෙන් මෙහෙම පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට අභ්‍යන්තර ජාල හා බාහිර ජාල, ඒ කියන්නේ ඉන්ට්‍රානෙට්ස් සහ එක්ස්ට්‍රානෙට්ස් ඒවා කොහොමද උපාංග එකිනෙකට සම්බන්ධ වෙනවා. අන්තර්ජාල ප්‍රවේශයත් එක්ක තමයි මේ ජාල දෙකම ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ඒ ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන දක්වලා තියෙන සම්බන්ධිත උපාංග, කියන්නේ connected devices. එතකොට අපි ආයතනයක් ගත්තොත් එහෙනම් පරිගණක වලට අමතරව අපි තව විශාල ප්‍රමාණයක් උපකරණ පාවිච්චි කරනවා. ෆැක්ස් මැෂින් එකේ ඉඳන් ෆොටෝකොපි මැෂින් එකේ ඉඳන් ස්කෑනර් එක සහ විවිධ උපකරණ අපි පාවිච්චි කරනවා. එතකොට connected devices කියන දේ නිසා අපිට මේ උපකරණ ජාලයේ තිබෙන ඕනෑම තැනකින් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා සෑම පරිගණකයකින්ම. ඊට පස්සේ මෙතන දක්වලා තියෙන මධ්‍යගත හා විමධ්‍යගත සැකසුම්, centralized and decentralized processing. එතකොට එතන විස්තර කරන ජාලයක් තුළ දත්ත සැකසීම ප්‍රාදේශීය මට්ටමින් වෙන්න පුළුවන්. නැත්නම් එක් ජාලයක විශාල පරිගණකවල මධ්‍යගතව වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ජාලයේ තැන් තැන් වල දත්ත සැකසීම සිද්ධ කරන්න පුළුවන්. නැත්නම් එක තැනක සියලුම දේ එක තැනකට සෙන්ට්‍රලයිස් කරලා මධ්‍යගත කරලා සැකසීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට එහෙම සැකසන ඕනම ආකාරයකට සැකසීමක් සිද්ධ කරන දත්ත අවශ්‍ය වෙලාවක ජාලයේ ඕනෑම කොටසකින් ඒ දත්ත වෙත ප්‍රවේශ වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි මේකේ තිබෙන අපිට ප්‍රයෝජනේ. එතකොට ජාලයේ ඕනෑම කොටසින් දත්ත ප්‍රවේශ වීමට හැකියාවට උපකාරී වෙන්නේ මෙන්න මේ ක්‍රියාදාමය. එතකොට මේ විමධ්‍යගත සැකසුම් හා මධ්‍යගත සැකසුම් කොයි ආකාරයෙන් සිද්ධ කරත් ඕනෑම කොටසකින් දත්ත ප්‍රවේශ කිරීමට ඇති හැකියාව මෙන්න මේකට තමයි උපකාරී වෙන්නේ. හරි.
එතකොට අපි මේක B පහට පස්වෙනි ප්‍රශ්නෙට B කියන පිළිතුර නිවැරදි ලෙස තෝරගමු. හයවෙනි ප්‍රශ්නය. පොදු අන්තර්ජාලීය යටිතල පහසුකම් ජාල සහ ප්‍රොටෝකෝල් ලබා ගැනීම සහ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් වර්ධනය කිරීම ආදියට උපකාරී වීම ප්‍රවර්ධනය වනුයේ. එතකොට මේක 6 වෙනි ප්‍රශ්නය. එතකොට content marketing තියෙනවා, e-commerce තියෙනවා, email තියෙනවා, e-bill කියන පහසුකම තියෙනවා. එතකොට අපි බලමු කොහොමද මේක ඔයගොල්ලන්ගේ විෂය විස්තර කරලා තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ගේ විෂය මෙන්න මෙතන මේ ආකාරයෙන් විස්තර කරලා තිබෙනවා. මේක ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේත් දාලා තියෙන විස්තරය මම මේ ආකාරයෙන් මෙතනට අරගෙන තියෙනවා. අපි ඒක මුලින් කියවලා ඉමු. The availability of a common internet infrastructure of computers, networks and protocols, and the development of an easy-to-use graphical user interface have been the catalyst for the growth of e-commerce. එතකොට මේ ආකාරයෙන් ඒක දක්වලා තියෙන පරිගණක ජාල හා ප්‍රොටෝකෝල වල පොදු අන්තර්ජාලය යටිතල පහසුකම් තිබීම හා භාවිතයට පහසු චිත්‍රක පරිශීලන අතුරු මුහුණ graphical user interface සංවර්ධනය කිරීම මේ සියලුම දේවල් මෙන්න මේ ආකාර සංවර්ධනය කිරීම විද්‍යුත් වාණිජ්‍ය වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් හේතුවක් වෙලා තියෙනවා. එතකොට මේ කියන්නේ e-commerce කියන දේ වර්ධනය වෙලා දියුණු වෙලා එන්න මෙන්න මේ තියෙන තාක්ෂණික කොටස් වල නිර්මාණය වීම සහ දියුණු තත්ත්වයටපත් වීම බලපාලා තිබෙනවා. එතකොට අපි මේ පිළිතුර e-commerce විදිහට තමයි නිවැරදි පිළිතුර ලබා ගන්නෙ. එතකොට C කියන පිළිතුර අපිට නිවැරදි කියලා මෙතන තෝරා ගන්න පුළුවන්. දැන් අපි 7 වෙනි ප්‍රශ්නෙට යමු වෙනවා. දැනුම කළමනාකරණයට අදාළව නිවැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රකාශ 4ක් ලබා දීලා තිබෙනවා. දැනුම කළමනාකරණය තොරතුරු තාක්ෂණය මත පදනම් වූ උපාය මාර්ගයක් වන විට වඩා ඵලදායී වේ. දැනුම කළමනාකරණය තොරතුරු තාක්ෂණය මත පදනම් වූ උපාය මාර්ගයක් වන විට වඩා ඵලදායී වේ. දෙවැනි ප්‍රකාශය වෙන්නේ දැනුම කළමනාකරණය උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහාය අනිවාර්ය වේ. තුන්වෙනි එක දැනුම කළමනාකරණය ඉහළ ශ්‍රම බලකාය පෙළඹවීම තුළින් ඵලදායීතාව වැඩි දියුණු කළ හැකිය. අවසාන වශයෙන් තියෙනවා දැනුම බෙදා හදා ගැනීමේ සංස්කෘතිය දැනුම කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය වේ. ඒකට අපි ගිහිල්ලා බලමු කොහොමද මේක පොතේ ටෙක්ස්ට් බුක් එකේ සටහන් කරලා තිබෙන්නේ කියලා. එතකොට දැනුම් පද්ධතියක් සඳහා උපාය මාර්ගයන් යටතේ උපාය මාර්ගයන් සංවාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු පහත පියවර. එතකොට අපි බැලුවොත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහාය ජ්‍යෙෂ්ඨ කළමනාකරණයේ අවශ්‍ය වනු ඇත. අවශ්‍ය සම්පත් සැපයුම් හා දැනුම් පදනම් කරගත් සංස්කෘතිය වර්ධනයට නායකත්වය දීම පමණක් නෙමෙයි ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපාය මාර්ගයට සහාය දක්වන බවත් නොපෙනීම නිසා අනිත් කාර්ය මණ්ඩලයේදී එසේ නොකරන. ඒක නිසා අපිට මේක එක කොටසක් විදිහට ගන්න පුළුවන් අපේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමේදී. තවත් කොටසක් විදිහට බෙදා ගැනීමේ සංස්කෘතියක් වර්ධනය කිරීම දැනුම බලය නියෝජනය කිරීම සඳහා පුළුල් ලෙස ගන්න අතර කාර්ය මණ්ඩලය බෙදා ගැනීමට වඩා වුන් දැනටමත් රැස් කරන දැනුම රැස් කර ගැනීමට අවශ්‍ය වනු ඇත. ඒකට ඒකත් අපිට අපේ ප්‍රශ්නෙට එක උදාහරණයක් කොටසක් විදිහට ලබා ගන්න පුළුවන්. එතකොට මෙතන දක්වලා දෙනවා කෙසේ වෙතත් වැදගත් වන්නේ දැනුම් කළමනාකරන පද්ධති හා ඒවායි යටිතල පහසුකම් සඳහා තොරතුරු තාක්ෂණ අංශයක් තිබුණද දැනුම් කළමනාකරන උපාය මාර්ගයක් තොරතුරු තාක්ෂණය මත පදනම් නොවිය යුතුය. එතකොට අපි අපේ තියෙන ප්‍රශ්නේ එක කොටසක් අපිට ඉවත් කරන්න ඒක උදව් වෙනවා. අපි ඒක තවදුරටත් බැලුවොත් ඵලදායී දැනුම් වලින් 80%ක්ම
කළමනාකරන හා සංවිධානාත්මක ගණයට අයත් වෙන අතර ඉතිරි 120 පමණයි තාක්ෂණික ගණයට අයත් වෙන්නේ. එතකොට 80%ක්ම තාක්ෂණික නොවන ක්‍රමවේදයන් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. කෙසේ වෙතත් එහි වැඩි දැනුම් පදනම් කරගෙන තරං කිරීමට හා එකතු කිරීමට ආයතනවලට ඇති හැකියාව වැඩි කිරීමෙන්ම ඉහළ සම බල කායි අභිප්‍රේයන තුළින් දැනුම් කළමනාකරණයෙහි ඵලදායීතාවය වැඩි කිරීම කරන්න පුළුවන්. ඒකට අපිට අපේ ප්‍රශ්නෙට අදාළ සියලුම පිළිතුරු ගැන අපි එතකොට අදහසක් ලබා ගත්තා. එතකොට පළවෙනි ප්‍රකාශය අපිට නිවැරදි ප්‍රකාශයක් විදිහට ගන්න බෑ. මේක තොරතුරු තාක්ෂණය මත පදනම් වෙච්ච එකක් නෙමෙයි. තොරතුරු තාක්ෂණය මත 120 කියන්නේ පහෙන් එකක් පමණ තොරතුරු තාක්ෂණය මත පදනම් වෙන්නේ. ඒතරු 80%ම පදනම් වෙන්නේ කළමනාකරන සහ ආයතනික ක්‍රමවේදයන් වලට තමයි. එතනින් අපි ඉතිරි ප්‍රකාශ තුනම ගත්තාම මේ ප්‍රකාශ තුනම අපි කතා කරපු ආකාරයට නිවැරදි ප්‍රකාශ විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට D කියන පිළිතුර අපිට නිවැරදි පිළිතුරක් විදිහට තෝරා ගන්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නය. ආයතනික ඉගෙනීමට දත්ත කැණීම දායක වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශය හෝ ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ කුමක්ද? ඒතර ප්‍රකාශ තුනක් ලබා දීලා තිබෙනවා. කලින් දන්නා සම්බන්ධතා සොයා ගැනීම, මිනිසුන්ගේ අනාගත හැසිරීම පුරෝකථනය කිරීම, සාමාන්‍ය ශාස්ත්‍රීය වාර්තා වලින් ලබාගත නොහැකි අවබෝධයක් ලබා ගැනීම. එතකොට අපි මේක කතා කරලා තියෙන කොටසට යමු. එතකොට දත්ත කැණීම හා විශ්ලේෂණය කියන කොටස මේක 4 වෙනි පරිච්ඡේදයේ තිබෙන කොටසක්. දත්ත කැණීම දුකාංග විශාල දත්ත සංචිත සංගුණ රටා සහ සම්බන්ධතා සොයයි. දත්ත කැණීම දුකාංගය කලින් නොදන්නා සම්බන්ධතා සොයාගනි. එතකොට අපි මෙතනදී කලින් දන්නා සම්බන්ධතා සොයා ගැනීම නිවැරදි වෙන්නේ නැහැ කියලා අපිට දැන් තීරණය කරන්න පුළුවන්. එතකොට මේක අපි නිවැරදි වෙන්නේ නැති බව දැන් දැනගන්න තිබෙනවා. උදාහරණයක් මෙතන දීලා දෙනවා ටෙස්කෝ ක්ලබ් කාඩ් උදාහරණය කියන්නේ ටෙස්කෝ කියන ආයතනයේ මේ ලොයල්ටි කාඩ් එකක් ගැන කතා කරන්නේ ක්ලබ් කාඩ් කියලා. ඒ උදාහරණයේදී එක් ගනුදෙනුකරු මිලදිගත් භාණ්ඩ පිළිබඳ වාර්තාවන් නිර්මාණය කිරීමට මේ සුපිරි වෙළඳසලට පුළුවන්. එතකොට ලොයල්ටි කාඩ් එකක් පාවිච්චි කරලා සුපර් මාකට් එකක බඩු ගන්නකොට අපි කස්ටමර් කෙනෙකුට ඒ කියන්නේ අපිව මේ සිස්ටම් එකේ අඳුනා ගන්න පුළුවන් ඒගොල්ලන්ට. මොකද අපේ කාඩ් එකේ අපේ සියලු විස්තර තිබෙන නිසා. එතකොට අපි කාලයක් තිස්සේ මේ කාඩ් එක පාවිච්චි කරලා භාණ්ඩ ලබා ගන්නකොට මේ ආයතනට හැකියාවක් තිබෙනවා. මේ එක් ලොයල්ටි කාඩ් එක පාවිච්චි කරලා බඩු ගන්න පුද්ගලයාගේ පිළිබඳ විස්තර සැකසීමක් සිද්ධ කරගන්න කාලයත් එක්ක මොන වගේ දේවල්ද ගන්න, කොයි ආකාරයෙන්ද වියදම් කරන්නේ, ඒ වැනි දේවල්. ඒක කාඩ්බද භාවිතා කළ හැකි බව අපි සටහන් කරලා කියන්නේ මේ උදාහරණේ කලින් ලබා දීලා තියෙන ටෙස්කෝ එක සම්බන්ධව. එතන මේ පොතේ ඔයගොල්ලන්ට ඒක කියවන්න පුළුවන්. ඒක කලින් කොටස් වල බලා ගන්න පුළුවන්. එතකොට තම ගණන්දිරුවන්කරුවන්ගේ මිලදී ගැනීමේ හැසිරීම පිළිබඳව විස්තර භාවිතා කර උන් කෙබඳ පුද්ගලයන් දැන පිළිබඳ පැතිකඩ නිර්මාණය කිරීම සහ ඔවුන් මිලදී ගන්න භාණ්ඩවල ප්‍රවණතා හඳුනා ගැනීමට හැකි. එතකොට දැන් කාලයක් තිස්සේ කෙනෙක් භාණ්ඩ මිලදී ගත්ත ප්‍රවණතාවයන් බලලා එතන ආයතනයට පුළුවන් ඉදිරියේදීත් මේ පුද්ගලයා කොයි ආකාරයෙන් කොයි භාණ්ඩ කොයි විදිහට මිලදී ගනීවිද කියලා පූර්වකථනයක් සකස් කරගන්නේ කලින් තොරතුරු මත. එතකොට මිනිසුන්ගේ අනාගත හැසිරීම පූර්වකථනය කිරීම අපිට නිවැරදි කියලා ගන්න පුළුවන්. සාමාන්‍ය සාරාංශ වාර්තාවලින් ලබාගත නොහැකි අවබෝධයක් ලබා දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනදී පාවිච්චි කරන්නේ එදිනෙදා අපි භාණ්ඩ ගත්තාම එකතු වෙන ඒ වාර්තාව කියන්නේ කොයි පුද්ගලයා මොනවද ගත්තේ. නමුත් එතනින් එහාට ගිහිල්ලා එවැනි වාර්තා විශාල ප්‍රමාණයෙන් සැලකිල්ලටගෙන කලින් දන්නේ නැති සම්බන්ධතාවයන් සහ හැසිරීම පිළිබඳ පූර්වකථනයන් මේකෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න
කොටස් දෙකම නිවැරදි. එතකොට අපි B කියන පිළිතුර නිවැරදි පිළිතුරක් විදියට තෝරගන්නවා. නවවෙනි ප්‍රශ්නෙට අපි යමු. එක් අගේ දාම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිවැරදි උදාහරණ සහිත ප්‍රකාශ තෝරන්න. මෙහෙයු පරිගණක අන්තර්ගෝලීය නිෂ්පාදනය, සේවා, විද්‍යුත් දත්ත හුවමාරු, ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස්, ද්‍රව්‍ය අවශ්‍යතා සැලසුම් කිරීම, ආවුට්බවුන්ඩ් ලොජිස්ටික්ස්, just in time purchasing කිරීම. එතකොට මේ 9 වෙනි ප්‍රශ්නේ කොහොමද මේක කතා කරලා තියෙන්නේ කියලා අපි නැවතත් කලින් හිටපු කොටසට ගිහිල්ලා බලමු. එතකොට කලින්ත් අපි මේකට සමාන ප්‍රශ්නයක් සාකච්ඡා කරා. ඒත් මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ මෙහෙයුම් ක්‍රියාවලියේදී පරිගණක අන්තර්ගෝලීය නිෂ්පාදන භාවිතා කරනවද කියලා. එතකොට අපි මෙහෙයුම් ක්‍රියාවලියේදී පරිගණක ආධාරක නිෂ්පාදන භාවිතා කරනවා. එතකොට මේ මෙතන දක්වලා තිබෙන්නේ පරිගණක අන්තර්ගෝලීය කියලාත් දක්වලා තියෙන්නේ පරිගණක ආධාරක නිෂ්පාදනම තමයි. එතකොට computer integrated management manufacturing කියන එක තමයි මේ ලබා දීලා තිබෙන්නේ. එතකොට ඒක අපි නිවැරදි පිළිතුරක් විදිහට ලබා ගන්න පුළුවන්. සේවාවන් වලදී විද්‍යුත් දත්ත හුවමාරුවක් සිද්ධ වෙනවද කියලා අපෙන් අහලා තිබෙනවා. සේවාවන් වලදී විද්‍යුත් දත්ත හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. විද්‍යුත් දත්ත හුවමාරුව සිද්ධ වෙන්නේ ප්‍රසම්පාදනයේදී. එතකොට අපිට ඒක නිවැරදි පිළිතුරක් විදිහට පාවිච්චි කරන්න බෑ. ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස් වලදී ද්‍රව්‍ය අවශ්‍යතා සැලසුම් කිරීමක් සිද්ධ වෙනවද? ඔව් ඉන්බවුන්ඩ් අපි කලින් කතා කරා. ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස් වලදී තමයි ද්‍රව්‍ය අවශ්‍යතා සැලසුම් කිරීම. මේකට අපි කියනවා MRP එහෙම නැත්නම් Material Resource Planning කියලා. ඒක සිද්ධ වෙන්නේ ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස් වලදී. එතකොට ඒක නිවැරදි පිළිතුරක් විදිහට සලකන්න පුළුවන්. ආවුට්බවුන්ඩ් ලොජිස්ටික්ස් වලදී just in time purchasing සලකන්න පුළුවන්. ඔයගලන්ට ඒක කියනකොටම තේරෙනවා එහෙම සලකන්න බෑ කියලා. මොකද just in time purchasing කියන්නේ මේක outbound logistics වලදී සිද්ධ වෙන දෙයක් නෙමෙයි. just in time purchasing සිද්ධ වෙන්නේ inbound logistics වලදී. ඒකට outbound logistics කියන්නේ ගබඩා කළමනාකරන කියන්නේ warehouse management system. ඒකට RFID වගේ තාක්ෂණ පාවිච්චි කිරීම තමයි outbound logistics වලදී පාවිච්චි කරන්නේ. එතකොට 1 සහ 3 කියන පිළිතුරු පමණක් නිවැරදි. එතකොට ඒක ලබා දීලා තියෙන්නේ D කියන පිළිතුරේ. දැන් අපි 10 වෙනි ප්‍රශ්නෙට යමු. 10 වෙනි ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ කියලා බලමු. උපාය මාර්ග මට්ටම් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ තෝරන්න. එතකොට අපිට ප්‍රකාශ 4ක් දීලා තියෙනවා. අපිට ඒක කොහොමද කතා කරලා තියෙන්නේ කියලා බලමු. ටෙක්ස්ට් බුක් එකේ තවත් ටිකක් අපි ඉහළට ගියොත් උපාය මාර්ග මට්ටම් මෙන්න මේ ආකාරයට ලබා දීලා තිබෙනවා ඔයගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ. එතකොට corporate strategy, business strategy, operation strategy කියලා කියන්නේ ආයතනික උපාය මාර්ග, ව්‍යාපාරික උපාය මාර්ග සහ මෙහෙයුම් උපාය මාර්ග විදිහට මේක හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට ලබා දීලා තිබෙනවා ප්‍රකාශ 4ක්. නිෂ්පාදනයක් සඳහා සුදුසු අලෙවිකරණ සැලැස්ම නිර්මාණය කිරීම කියන දේ ව්‍යාපාර උපාය මාර්ගයක් ලෙස සැලකන්න පුළුවන්ද? සමස්තයක් ලෙස සමූහයේ විවිධ අදාළ තීරණ ව්‍යාපාරික උපාය මාර්ගයකට අදාළ වෙනවද? සමස්ත ආයතන සඳහා ඉලක්ක තැබීම ආයතනික උපාය මාර්ගයේ කොටසක්ද? ක්‍රියාකාරී මට්ටමින් උපාය මාර්ග ඵලදායි නොවන්නේ නම් ව්‍යාපාර ඒකකයක් සඳහා උපාය මාර්ග සැලැස්ම අසාර්ථක වෙනවද? එතකොට මේ ආකාරයෙන් ගත්තොත් අපි නිෂ්පාදනය සඳහා සුදුසු අලෙවිකරණ සැලැස්මක් නිර්මාණය කිරීම ව්‍යාපාර උපාය මාර්ගයක් සිදු සලකන්න පුළුවන්ද? ඔව්. ව්‍යාපාර උපාය මාර්ගයකදී සිද්ධ වෙන්නේ ඒ තිබෙන products සහ services කොහොමද ඒව ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ කොහොමද ඒ මාකට් එකකට මේක ඉදිරිපත් කරලා
කොයි ආකාරයෙන්ද අලෙවි කරන්න ඕන. එතකොට සේල්ස් ස්ට්‍රැටජි එක කොහොමද හදා ගන්න ඕන. ඒ වගේ තීරණ තමයි ව්‍යාපාර මට්ටමේ උපාය මාර්ගවල තිබෙන තීරණ. එතකොට පළවෙනි එක නිවැරදි විදිහට අපිට ලබා ගන්න පුළුවන්. සමස්තයක් ලෙස සමූහයේ ව්‍යුහයට අදාළ තීරණ ව්‍යාපාරික උපාය මාර්ගයට අයත් වේ කිව්වහම අපි දන්නවා ඒක ව්‍යාපාරික උපාය මාර්ගයට අයත් වෙන තීරණයක් නෙමෙයි. සමස්තයක් විදිහට සමූහයට අදාළ සමූහයේ ව්‍යුහයට අදාළ තීරණ ආයතනික මට්ටමින් තමයි ගන්නෙ. ව්‍යාපාර ඒකක මට්ටමින් ගන්නෙ නැහැ. එතකොට කෝපරේට් ස්ට්‍රැටජි එහෙම නැත්නම් ආයතනික උපාය මාර්ග වලට තමයි ඒක අයිති වෙන්නේ. එතකොට එම නිසා අපි දෙවෙනි පිළිතුර අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒක නිවැරදි වෙන්නේ නැහැ. සමස්ත ආයතන සඳහා ඉලක්ක තැබීම. මුළු ආයතනෙම සඳහා ඉලක්ක තැබීම ආයතන උපාර්මාගේ කොටසක්. ඔව්. මුළු ආයතනෙම අනාගතයේ ඉදිරි වසර කිහිපයකට කොයි ආකාරයෙන්ද මේ ආයතනය ගමන් කරන්න ඕන කියලා ඒ ආයතනික මට්ටමේ තීරණ ලබා ගන්න මේ අවස්ථාවේදී සෝ ඒක නිවැරදි. ක්‍රියාකාරී මට්ටමින් උපාය මාර්ග ඵලදායි නොවන්නේ නම් ක්‍රියාකාරී මට්ටමේදී ඵලදායි වෙන්නේ නැත්නම් ව්‍යාපාර ඒකකයක් සඳහා කරන උපාය මාර්ග අසාර්ථක වෙනවා. ඒක අපිට බලා ගන්න පුළුවන්. ක්‍රියාකාරී මට්ටමේදී ඒ තියෙන උපාය මාර්ග සාර්ථකුනේ නැත්නම් ඒක ඒ ක්‍රියාකාරී මට්ටම අදාළ ව්‍යාපාරයට බලපානවා. ඒක අපි සාමාන්‍යයෙන් දැනගෙන සිටින දෙයක්. එතකොට 10 වෙනි ප්‍රශ්නෙට අපි නිවැරදි පිළිතුර විදිහට C කියන පිළිතුර අපි තෝරගන්න පුළුවන්. දැන් අපි යමු 11 වෙනි ප්‍රශ්නයට. 11 වෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ විශාල දත්තවලට අදාළව නිවැරදි ප්‍රකාශය තෝරන්න. එතකොට මේ big data සම්බන්ධ ප්‍රශ්නයක්. අපි බලමු මොනවද තිබෙන ප්‍රකාශ හතර. දත්ත ඊට විශාල නම් සහ වේගයෙන් ගමන් කරන්නේ නම් එම දත්ත සැකසීමට විකල්ප ක්‍රමයක් ආයතනය විසින් සොයාගත යුතුයි. දෙවෙනි එක විශාල දත්ත විශ්ලේෂණවල ප්‍රධාන වාසිය නම් ඊට විශාල තොරතුරු ප්‍රමාණයක් සැකසීමේ හැකියාවයි. තුන්වෙනි එක විශාල දත්ත විශ්ලේෂණය සඳහා දත්ත ගබඩා කිරීමේදී සංවිධානවලට බාහිරධාරිතාව භාවිතා කළ නොහැක. දත්තවල ප්‍රවේගය මත තරඟකාරී වාසියක් සංවිධානවලට ලබාගත හැකිය. එතකොට මේ තියෙන ප්‍රකාශන හතරෙන් අපි බලමු කොයි ඒවාද නිවැරදි කොයි ඒවාද වැරදි කියලා. ඊට අපි මේක ස්ටඩි පැක් එකට නැවත යොමු වෙමු. එතකොට හතරවෙනි පරිච්ඡේදයේ මෙන්න මේ ආකාරයෙන් අපිට විශාල දත්තවල big data වල තිබෙන ලක්ෂණ පහ ගැනම දීර්ඝ විස්තරයක් කතා කරලා තිබෙනවා. ඉතින් අපි එකින් එක බලමු. ඒතර ප්‍රශ්නේ තිබෙන ඒ ස්ටේට්මන්ට්ස් ටික ඔළුවේ තියාගෙන අපි මේක බැලුවොත් පළවෙනි එක තමයි පරිමාව. පරිමාව කියන්නේ විශාල දත්ත විශ්ලේෂණවල ප්‍රධාන වාසිය ලැබෙන්නේ විශාල පොරතුරු ප්‍රමාණයක් සැකසීමේ හැකියාව, ප්‍රවණතා සහ රටා හඳුනා ගැනීමේ හැකියාව හා පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම හරහායි. එතකොට විශාල පරිමාවක් විශාල ප්‍රමාණයක් දත්ත අපිට big data වලදී දැක ගන්න පුළුවන්. ඊට අමතරව එතන සටහන් කරලා තිබෙනවා සංවිධාන වැඩි වෙන දත්ත ප්‍රමාණයන් ග්‍රහණය කරගන්නේ නම් එම දත්ත ගබඩා කිරීමට අවශ්‍ය තොරතුරු පද්ධතිවල ධාරිතාවට ගැළපෙන පරිදි විය යුතුයි. එතකොට දැන් ආයතනයේ තිබෙන තොරතුරු පද්ධතිවල තියෙන ඉඩ ප්‍රමාණයට අනුව සංවිධානයකට පුළුවන් ආයතනයකට පුළුවන් මේ දත්ත ලබාගෙන මේකත් එක්ක ක්‍රියාකාරකම් වල යෙදෙන්න. එතකොට මේ සම්බන්ධයෙන් ගත් කල බාහිර ධාරිතාවේ භාවිතා කිරීම ආයතන වලට ගබඩා කර හැකි දත්ත ප්‍රමාණය වැඩි කිරීමට ප්‍රයෝජනවත් ක්‍රම. කියන්නේ ආයතනයේ දැනට තිබෙන දත්ත ගබඩා කිරීමේ පහසුකම් ඊට ප්‍රමාණ මදි නම් බාහිර ධාරිතාවේ කියන්නේ වෙන ස්ථානයක මේක හිත අපි ගොඩක් වෙලාට මේකට පාවිච්චි කරන්නේ cloud storage කියන එක. කියන්නේ අතට අපි වෙන ආයතනයක් මගින් මිලදී ගන්නවා මේ දත්ත ගබඩා කරන්න අපිට ඉඩ ප්‍රමාණයක් ලබා ගන්නවා. අපිට තියෙන දත්ත ප්‍රමාණය අනුව. එතකොට ඒක ප්‍රයෝජනවත් ක්‍රමයක් ලෙස තමයි මෙතන දක්වලා තිබෙන්නේ. එතකොට අපි දැන් යනවා ප්‍රවේගය. එතන අපිට
සඳහන් කරලා තිබෙන්නේ මේ දත්ත ප්‍රමාණයන් ඉතා වේගයෙන් දත්ත ප්‍රමාණයන් ලැබෙමින් පවතිනවා big data වලදී. එතකොට සංවිධානයකට ප්‍රවේගයෙන් ලබාගත හැකි තරංගකාරී වාසිය දත්ත සැකසෙන වේගය හා පද්ධති ප්‍රදානයේ ප්‍රවේගය මෙන්ම දත්ත මුලින් ගලා එන වේගය හා සම්බන්ධ බව හඳුනා ගැනීම වැදගත්. එතකොට ඉතා වේගයෙන් අපිට big data ලබා ගැනීමේදී විශාල දත්ත ප්‍රමාණයක් ඉතාම වේගයෙන් අපිට ලැබෙනවා. දත්ත ප්‍රමාණය කියන්නේ එකවර විශාල ප්‍රමාණයන්ගෙන් දත්ත ගලා යාමක් සිද්ධ වෙනවා. එතකොට ඒ ගලා යන වේගයත් එක්ක අනුගත වෙලා ඒක ඉතා ඉක්මනින් සකසාගෙන ඒ සකසාගත්ත දේ ඉතා ඉක්මනින් අපිට ප්‍රතිඵලයක් ලෙස ලබා ගන්න පුළුවන් වුණොත් ඒක තරංගකාරී වාසියක් විදිහට ආයතනයකට ලබා ගන්න පුළුවන්. ඊපස්සේ දත්තවල විවිධත්වය ගැන කතා කරනවා. දන්නා ඉතා විශාල දත්ත ඉතා විශාල චලනයක් හෝ පවත්නා තොරතුරු පද්ධති ව්‍යුහයන්ට නොගැලපෙන්නේ නම් ඒයින් වටිනාකමක් ලබා ගැනීම සඳහා ආයතනයකට එම දත්ත සැකසීමට විකල්ප මාර්ගයක් සොයා ගන්න ඕනලු. එතකොට තොරතුරු පද්ධති ව්‍යුහයටම ගැලපෙන්නේ නැත්නම් ඒ දත්ත ප්‍රමාණය අපේ තියෙන පද්ධතියට දැනට ආයතනයේ තියෙන පද්ධතියට වඩා විශාල අවශ්‍යතාවයක් තිබෙනවා නම් එතකොට එම විකල්ප මාර්ග ක්‍රමවේද පාවිච්චි කරලා තමයි දත්ත සැකසීම කරගන්න වෙන්නේ. එතකොට මේ ආකාරයෙන් විස්තර කිරීම දිගටම මේකේ කරලා තියෙනවා. අපි ප්‍රශ්නේ පැත්තට ගියොත් අපිට පේනවා මේ 11 වෙනි ප්‍රශ්නෙට දත්තිතා විශාල නම් සහ වේගයෙන් ගමන් කරේ නන්නේ නම් එම දත්ත සැකසීමට විකල්ප ක්‍රමයක් ආයතනයේ සොයාගත යුතුයි. ඒක නිවැරදි. ඊට පස්සේ අපි බලමු විශාල දත්ත විශ්ලේෂණවල ප්‍රධාන වාසිය නම් ඉතා විශාල තොර ප්‍රමාණයක් සැකසීමේදී හැකියාව. ඔව් ඒකත් අපි ඉහත කතා කරා. තුන්වෙනි එක විශාල දත්ත විශ්ලේෂණ සඳහා දත්ත ගබඩා කිරීමේදී සංවිධාන වලට බාහිර ධාරිතාවය භාවිත කරන්න පුළුවන්. භාවිතදායක හැකි එක හොඳ දෙයක් විදිහට තමයි එතන අපි සටහන් කරේ. ඒතර මෙම පිළිතුර අපි නිවැරදි ලෙස සලකන්නේ නැහැ. හතරවෙනි එක දත්වල ප්‍රයෝගය මත තරංකාරී වාසියක් අනිවාර්යයෙන්ම සංවිධානයට ලබා ගන්න පුළුවන්. ඒතර දත්ත ඉතා ඉක්මනින් ලැබෙන ආකාරයට ඉතා ඉක්මනින් ඒක සකස් කරලා භාවිතයට ගැනීමෙන් තරංකාරී වාසියක් ලබා ගන්න පුළුවන්. එතකොට 11 වෙනි ප්‍රශ්නෙට අපි C කියන පිළිතුර තෝරා ගන්නවා. 12 වෙනි ප්‍රශ්නේ දත්ත තිබීම ආයතනයේ වටිනාකමක් නොවේ. එම දත්ත විස්තර බවට පරිවර්තන නොකරන්නේ නම් එය ප්‍රයෝජනවත් නොවේ. එවැනි පරිවර්තනයක් මගින් ලබන ප්‍රතිලාභ වලින් පහත සඳහන් එවැනි ප්‍රතිලාභ තෝරන්න. එතකොට දත්ත තිබීම පමණක්ම දත්ත විශාල ප්‍රමාණයක් එක්රැස් කරලා තිබීම පමණක්ම ආයතනයට වටිනාකමක් ගියේ නැහැ. මොකද දත්ත වලින් ඒ ආකාරයෙන් තිබීමෙන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. එතකොට ඒ දත්ත තොරතුරු එහෙම නැත්නම් විස්තර බවට, ඒ කියන්නේ data to information බවට පරිවර්තනය කරගත්තොත් මේක ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රයෝජන අතරින් මෙතන සටහන් කරලා තියෙනවෙන් කොයි යවද ප්‍රයෝජන විදියට ගන්න පුළුවන් කියලා අපෙන් අහලා තියෙනවා. ඒතර අපි බැලුවොත් එහෙම කාර්ය මණ්ඩලයේ පෙළඹීමේ හැකියාවක් තිබෙනවද? මෙහියුම් කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ හැකියාවක් තිබෙනවද? නව ව්‍යාපාර ආකෘති නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙනවද? මෙහියුම් අවදානම අඩු කිරීමේ හැකියාවක් තිබෙනවද? එතකොට 12 වෙනි ප්‍රශ්නෙට මෙතන තියෙන ඔක්කොම පිළිතුරු නිවැරදි කියලා අපිට පේන්නේ නැහැ. නමුත් අපි බලමු මේක කොහොමද මෙතන සටහන් කරලා තියෙන්නේ කියලා. දැන් මේ අපි කලින් විශාල දත්ත භාවිතා කිරීම විශාල දත්ත පිළිබඳ අපි කතා කරගෙන යන අතරේ විශාල දත්ත භාවිතා කිරීම යටතේ මේ විස්තරයක් ලබා දීලා තිබෙනවා. එහි මෙන්න මේ විදිහට සටහනක් තබලා තිබෙනවා. නිදසුනක් ලෙස මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කිරීම හෝ නව ව්‍යාපාර ආකෘති නිර්මාණය කිරීමට හැකිවන පරිදි දත්ත ලබා ගැනීම දැක්විය හැකියි. එතකොට මේක විස්තර කරලා තිබෙන්නේ මේ විශාල දත්ත කොයි ආකාරයෙන්ද භාවිත කරන්න ඕන කියන විස්තරයේ යටතේ. එතකොට අපි 12 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලෙස දෙවැනි ප්‍රතිලාභය සහ අපිට ගන්න පුළුවන් තුන්වෙනි ප්‍රතිලාභය
නිවැරදි විදිහට. එතකොට 12 වෙනි ප්‍රශ්නෙට D කියන පිළිතුර නිවැරදි විදිහට අපිට තෝරගන්න පුළුවන්. 13 වෙනි ප්‍රශ්නය. මැකෙන්සිගේ විශාල දත්ත වාර්තාවට අනුව විශාල දත්ත මගින් ආයතනයට වටිනාකමක් නිර්මාණය කළ හැකි පුළුල් ක්‍රම මොනවාද? එතකොට මේ 13 වෙනි ප්‍රශ්නේ අපි කතා කරමු මේ පොතේ තියෙන ආකාරයට. එතකොට විශාල දත්තවල වටිනාකම යනුවෙන් මෙන්න මෙහෙම අපිට කොටසක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඊට ඉහතත් විශාල වශයෙන් විස්තර ලබා දීලා තිබෙනවා. ඉතින් අපි මෙතන ඉඳන් කතා කරොත් එහෙම මේ ප්‍රශ්නේ අපිට ලබා දීලා තියෙනවා එක හා සමාන වගේ පේන උත්තර කීපයක්ම. එතකොට අපි මේ තිබෙන කාරණා තමයි මේ තියෙන එක එක කාරණා අපි බලනවා කොහොමද එතන ඩිස්කස් කරලා තියෙන්නේ කියලා. එතකොට කොටසෙන් කොටස මේක කතා කරමු. එතකොට මෙතන දක්වලා තිබෙනවා විනිවිදභාවය නිර්මාණය කිරීම එක කොටසක් විදිහට මෙතන දක්වලා තිබෙනවා. එතකොට එහි විස්තර සෑහෙන වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. එතකොට එක කාරණයක් විදිහට අපි හිතේ තියාගන්න ඕන මේ විනිවිදභාවය නිර්මාණය කිරීමේ හැකියාවක් මේට තිබෙනවා කියලා. ඊට පස්සේ කාර්ය සාධනය වැඩි දියුණු කිරීම මෙතනින් අපිට සිද්ධ කරගන්න පුළුවන්. ඩිජිටල් ස්වරූපයෙන් උණු අපඩා කරගන්න දත්ත ප්‍රමාණය වැඩි කිරීම මගින් ආයතනවල නිර්වද්‍ය හා සවිස්තරාත්මක කාර්ය සාධන දත්ත තත්කාලීන හෝ සැබෑ න්‍යායකින් ලබා දෙනවා කියලා. ඒකට ඒ ආකාරයෙන් කාර්ය සාධනය වැඩි දියුණු කරගන්න මේක බලපානවා. ඊට පස්සේ අපිට ආයි කතා කරන්න පුළුවන් වෙළඳ ඛණ්ඩනය සහ අභිරුචිකරණය segmentation and customization. එතකොට විශාල දත්තවල පරිමාව සහ විවිධත්වය මගින් මේක අපිට කරගන්න පුළුවන් වෙළඳපොළ තුල ඉතා සුවිශේෂී කොටස් නිර්මාණය කිරීම සහ එම අවශ්‍යතා සපුලින් සඳහා නිෂ්පාදන හා සේවාවන් වටිනාකම් සකස් කිරීම වලට ආයතනයේ වලට මේ පිළිබඳ කටයුතු කරන්න පුළුවන්. එතකොට තීරණ ගැනීම තුලින් සංගෝණු දත්තවල ප්‍රවණතා අනාවරණය කරගන්න පුළුවන් සහ නව නිෂ්පාදන හා සේවා නිර්මාණය කිරීමට ඊට ලබා දෙනවා. එතකොට මෙන්න මේ ආකාරයෙන් කරුණු ගොඩක් දක්වලා තිබෙනවා. එතකොට අපි ඒ කරුණු නිවැරදි පිළිවෙලට තිබෙනවා. පිළිතුර විදිහට අපිට තෝරගන්න පුළුවන් D කියන පිළිතුර. ඒ D කියන පිළිතුරේ බැලුවොත් කාර්ය සාධන වැඩි දියුණු කිරීම, විනිවිදභාවය ඇති කිරීම, නව නිෂ්පාදන හා සේවා, වෙළඳපොළ ඛණ්ඩ කිරීම සහ අභිරුචිකරණය සහ තීරණ ගැනීම. එතකොට අපි අතන ස්ටඩි ගයිඩ් එකේ දක්වපු ආකාරයට සියලුම කොටස් මෙතන නිවැරදි පිළිවෙලට තියෙනවා. එතකොට D කියන පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. නමුත් අනෙක් පිළිතුරු වලත් පොඩි වෙනස්කම් තිබෙනවා. D කියන පිළිතුර තමයි සම්පූර්ණයෙන්ම නිවැරදි ආකාරයෙන් අපිට දක්වන්න පුළුවන්. 14 වෙනි ප්‍රශ්නෙට ගියොත් වචන සැකසීම, ඉලෙක්ට්‍රොනික උපලේඛන, ඩෙස්ක්ටොප් දත්ත පදනම් සහ වෙබ් ප්‍රකාශන වැනි තොරතුරු තාක්ෂණයේ වර්ධනයන් හැඳින්වන්නේ. එතකොට 14 වෙනි ප්‍රශ්නය සඳහා අපි ටෙක්ස්ට් බුක් එකේ තිබෙන මේ කොටසට අපිට යන්න පුළුවන්. එතකොට දත්තවල තොරතුරු පත්‍රවල සංවේදන තාක්ෂණය යටතේ මෙන්න මේ ආකාරයෙන් දත්ත ගැන මෙහිම හැඳින්වීමක් කරනවා. තොරතුරු තාක්ෂණයේ වර්ධනයක් දත්ත බෙදා හැරීමට පහසුකම් සපයන අතර ඒ අවශ්‍ය අයට ක්ෂණිකව ලබා ගන්න පුළුවන්. බොහෝ විට වර්ධනයක් සාමාන්‍යයෙන් කාර්යාල ස්වයංක්‍රීයකරණ පද්ධති ලෙස හඳුන්වනවා. එතකොට මේ කාර්යාල ස්වයංක්‍රීයකරණ පද්ධති office automation system කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. එතකොට එහි තියෙන්නේ පද සැකසීම, විද්‍යුත් කාලසටහන, ඩෙස්ක්ටොප් පද දත්ත සමුදාය, වෙබ් ප්‍රකාශන, හඬ තැපැල් එහෙම නැත්නම් voice mail සහ විද්‍යුත් තැපැල්. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපිට දැක ගන්න පුළුවන් මේ 14 වෙනි ප්‍රශ්නෙට කාර්යාල ස්වයංක්‍රීය පද්ධති විදියට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. පහළොස්වෙනි ප්‍රශ්නය. මානව සම්පත් සැලැස්ම මගින් ව්‍යවසායකගේ මානව සම්පත් අත්පත් කර ගැනීම, භාවිතා කිරීම, වැඩි දියුණු කිරීම සහ නැවත පැමිණීම පිළිබඳ අවධානය යොමු කෙරේ. එය ශ්‍රම බලකා
සැලසුම් කිරීම සහ ශ්‍රම බල උපාය මාර්ග ලෙස හැඳින්වේ. මානව සම්පත් සැලසුම් කරන්නේ සමග කටයුතු කරන්නේ පහත සඳහන් කුමක්ද? එතකොට මේ මානව සම්පත් සැලසුම් කිරීමේ තිබෙන යම් කොටස් මෙතන දක්වලා තිබෙනවා. ඊට අදාළ නොවන කොටස් සමග දක්වලා තියෙන්නේ. ඒතර අපි 15 වෙනි ප්‍රශ්නේ කොහොමද සාකච්ඡා වෙන්නේ කියලා බැලුවොත් මානව සම්පත් සැලසුම් කිරීම යටතේ මෙන්න මේ ආකාරයෙන් විස්තර කිරීමක් කරලා තිබෙනවා. ව්‍යවසායකයන් අත්පත් කර ගැනීම, භාවිතා කිරීම, වැඩි දියුණු කිරීම සහ නැවත පැමිණීම මානව සම්පත් සැලසුම් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මානව සම්පත් සැලසුම් කිරීම සමහර විට ශ්‍රම බලකාය සැලසුම් කිරීම හෝ ශ්‍රම බලකාය උපාය මාර්ග ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ මානව සම්පත් සැලසුම් කිරීම සමග ගණින්දු කරන්නේ මෙන්න මේ කරුණු ටික: අයවැය කරන සහ පිරිවැය පරිපාලනය, බඳවා ගැනීම, රඳවා තබා ගැනීම, කාර්ය මණ්ඩලය අඩු කිරීම, කුසලතාව පදනම් වැඩි දියුණු කිරීම සහ පුහුණුව නැවත පුහුණු කිරීම සහ වෙනස් වන තත්ත්වයන් සමග කටයුතු කිරීම. එතකොට 15 වෙනි ප්‍රශ්නෙට සේවකයන් රඳවා තබා ගැනීම අපිට නිවැරදිව සලකන්න පුළුවන්. ඩවුන් සයිසිං එහෙම නැත්නම් සේවකයන් ප්‍රමාණය අඩු කිරීම නිවැරදි. වෙනස් වන තත්ත්වයන් සමග කටයුතු කිරීමත් නිවැරදි. හැබැයි රැකියා ගැටුම් සහ සමග කටයුතු කිරීම මෙම සැලසුම් කිරීමේදී සිද්ධ වෙන කොටසක් නෙමෙයි. එම නිසා මෙන්න මේ පළවෙනි සටහන් කරලා තිබෙන පළවෙනි පිළිතුරු තුන නිවැරදි ආකාරයට අපිට දක්වන්න පුළුවන්. ඒකට ඒක නිවැරදිව දක්වලා තියෙන්නේ C කියන පිළිතුර. අපිට නිවැරදි පිළිතුර විදිහට හඳුනා ගන්න පුළුවන්. 16 වෙනි ප්‍රශ්නේ. ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතියක් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදිය හැකි අතර ඒවා තවදුරටත් කුඩා කොටස් වලට බෙදිය හැකිය. නිවැරදි ERP සංචාරක තෝරන්න. එතකොට 16 වෙනි ප්‍රශ්නේ අපි ඒක එම ස්ථානයට ගිහිල්ලා කතා කරමු ඒක සම්බන්ධව. එතකොට ERP පද්ධතියක් මෙන්න මේ වගේ කොටස් වලින් සෑදලා තියෙන. ඒ කොටස් තමයි මේ ආකාරයෙන් දක්වලා තියෙන්නේ. මූල්‍ය, පාලනා කළමනාකරණ ගිණුම්කරණය, භාණ්ඩාගාර කළමනාකරණය, තොග සහ ගබඩා කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, විකුණුම් හා බෙදා හැරීම්, පරිසම්බන්ධ සම්පාදන සහ ද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රධාන දත්ත කළමනාකරණය. එතකොට මේ වගේ කොටස් වලට ERP එකක් බෙදා වෙන් කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ අපෙන් අහලා තිබෙන්නේ මේ එක කොටස් කොයි කොටසට අයත් වෙනවද කියලා. එතකොට අපි බැලුවොත් එහෙම භාණ්ඩාගාර කළමනාකරණය යටතේ ණය කළමනාකරණය කියන පහසුකම තිබෙනවද කියලා අහන. එතකොට අපි ඒක බලා ගන්න පුළුවන්. භාණ්ඩාගාර කළමනාකරණය යටතේ ණය කළමනාකරණය සහ මූල්‍ය අවදානම් කළමනාකරණය යන දෙකම භාණ්ඩාගාර කළමනාකරණය යටතේ තමයි ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ලාභදායීතා විශ්ලේෂණය සහ වාර්තාකරණය ඒක මූල්‍ය කියන කොටස යටතේද තියෙන්නේ කියලා අපි බැලුවොත් ඒක මූල්‍ය කොටස යටතේ නෙමෙයි තියෙන්නේ. ඒක තිබෙන්නේ පාලනය හා කළමනාකරණ ගිණුම්කරණය යටතේ තමයි ඒක තියෙන්නේ. එතකොට මේ පිළිතුර අපිට නිවැරදි විදිහට ගන්න බෑ. තුන්වෙනි පිළිතුර විකුණුම් සහ බෙදා හැරීම් යටතේ බිල්පත් සහ ප්‍රතිලාභ අපිට බලා ගන්න පුළුවන්ද කියලා බලමු. එතකොට විකුණුම් සහ බෙදා හැරීම යටතේ ප්‍රතිලාභ සහ බිල් කිරීම තියෙන කොටස් දෙක බලා ගන්න පුළුවන්. එතකොට 16 වෙනි ප්‍රශ්නෙට අපි වැටුප් ලේඛනය මූල්‍ය කියන කොටසද තියෙන්නේ කියලා අපිට බැලුවොත් එහෙම අපි දන්න එක මූල්‍ය කියන කොටසේ තියෙන්නේ දෙයක් නෙමෙයි. ඒක HR ඒ පැත්ත මානව සම්පත් පැත්තෙන් තමයි ඒක තියෙන්න ඕන. එතකොට වැටුප් ලේඛනය මානව සම්පත් කළමනාකරණයට තමයි අයිති වෙන්නේ. මූල්‍ය කියන කොටසට අයිති වෙන්නේ පොදු ලෙජරය, ගෙවිය යුතු ගිණුම්, ලැබිය යුතු ගිණුම් සහ වත්කම් කළමනාකරණය. මේ වගේ දේවල්. එතකොට 16 වෙනි ප්‍රශ්නෙට අපි නිවැරදි පිළිතුරු විදිහට A කියන පිළිතුර අපිට තෝරගන්න පුළුවන්. 17 වෙනි ප්‍රශ්නෙට අපි කියොත් උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ පද්ධති සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ කුමක්ද? එතකොට 17 වෙනි ප්‍රශ්නේ අපි කතා කරමු මේ කොටසට ගිහිල්ලා. එතකොට උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ පද්ධතිය ගැන මෙන්න මේ ආකාරයට
කරුණු දක්වලා තියෙනවා. ඊට පස්සේ නිදසුනක් විදිහට SAP කියන මෘදුකාංගයේ විස්තර පල්ලෙහෙන් ලබා දීලා තියෙනවා. එතකොට අපි මෙතන මේ සටහන් කරලා තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කරොත් ERP සමාගම් වලට ඉහළ මට්ටමේ උපාය මාර්ග තීරණ ගැනීම සඳහා උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරන පද්ධතිය පාවිච්චි කරන්න පුළුවන්ලු. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මූලික වශයෙන් අවධානය යොමු කරනුයේ ඔවුන්ගේ ව්‍යාපාර ක්‍රියාවලීන් සහ ක්‍රියාපටිපාටි වැඩි දියුණු කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා තරඟකාරී ව්‍යාපාර පරිවර්තනය තුළ තරඟකාරී වාසියක් පවත්වා ගන්න. එතකොට මේන් අදහස් වෙන සමබර ලකුණු කාඩ්පත් ප්‍රවේශයේ දිගුවක් ලෙස දක්වන්න පුළුවන්. එතකොට මේ බැලන්ස් ස්කෝර් කාඩ් කියන ක්‍රමවේදයක් සමහර ආයතනවල භාවිතා වෙනවා. මේක මේ performance සහ operational effectiveness එකට සඳහා පාවිච්චි කරන ක්‍රමවේදයක් බැලන්ස් ස්කෝර් කාඩ් කියලා කියන්නේ. එතකොට ඉම ප්‍රවේශයේ දිගුවක් ලෙස, ඒ කියන්නේ extension එකක්. ඒ බැලන්ස් ස්කෝර් කාඩ් එක තවදුරටත් ඊට වැඩි දියුණු කරන ආකාරයෙන් කිරීමේ ක්‍රමයක් ලෙස තමයි මේක දක්වන්න පුළුවන්. ඊට අමතරව මූල්‍ය හා උපාය මාර්ග ක්‍රියාමාර්ග ඒකාබද්ධ කිරීමට ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්නුත් දිලිමත් කරනවලු. සහ ඊට අමතරව පවසලා තියෙනවා ආයතනයේ මූල්‍ය ඒකාබද්ධතාවය සහාය උපාය මාර්ග සහ කාර්ය සාධන එක්මුදුකාංගයක් කරා මේ දෙකම එක්මුදුකාංගයකින් කළමනාකරණය කිරීමේ හැකියාවත් ලබා දෙනවලු. එතකොට අපි පිළිතුරු ටික ගත්තොත් එහෙම ශේෂ ලකුණු කාඩ්පත් මේක ශේෂ නෙමෙයි බැලන්ස් ස්කෝර් කාඩ් සමබර ලකුණු කාඩ්පත් ප්‍රවේශය සඳහා ආදේශකයක් ලෙස දැක්විය හැකිද? ඒතර මේක ආදේශකයක් ලෙස ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බැලන්ස් ස්කෝර් කාඩ් එක තවදුරටත් වර්ධනය කරලා පාවිච්චි කරන්න ඒකේ දිගුවක් ලෙස, ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තමයි පාවිච්චි කරලා ආදේශකයක් විදිහට ඒක වෙනුවට පාවිච්චි කරන්න බෑ. එතකොට මේ පිළිතුර අපිට ඉවත් කරන්න පුළුවන්. ව්‍යාපාර තීරණ සැකසීමේදී මූල්‍ය හා උපාය මාර්ග ක්‍රියාමාර්ග ඒකාබද්ධ කිරීමට ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ට මේ මගින් දිරිමත් කරයි කියලා ලබා දීලා දෙන එක නිවැරදි පිළිතුරක්. මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ආයතනයක මෙහෙයුම් හා උපාය මාර්ගයේ කළමනාකරණ කෙරේ. එතකොට මෙහෙයුම් හා උපාය මාර්ග කළමනාකරණය යන දෙකම ගැන මේ මගින් අවධානය යොමු කරන්නේ. උපාය මාර්ගික කළමනාකරණය ගැන පමණයි මේක මගින් අවධානය යොමු කරන්නේ. මෙහෙයුම් කළමනාකරණය පිළිබඳ මෙහි අවධානය යොමු වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක නිවැරදි පිළිතුරක් විදිහට ගන්නත් බෑ. අවසාන ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ මේ මගින් ආයතනවල මූල්‍ය ඒකාග්‍රතාවයේ සහාය දැක්වීමේ හැකියාව සහ එක් මුදුකාංගයක් කරහා උපාය මාර්ග හා ක්‍රියාකාරීත්ව කළමනා කිරීමේ හැකියාවක් ලබා දෙනවා කියලා අපි ඒක සටහන් කරලා තියෙන ආකාරය දැක්කා. එතකොට 17 වෙනි ප්‍රශ්නෙට අපිට මේ පිළිතුර නිවැරදි ආකාරයට තෝරා ගන්න පුළුවන්. 18 වෙනි ප්‍රශ්නය. උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරන පද්ධති සඳහා SAP හොඳ උදාහරණයකි. SAP ප්‍රධාන අංගයන් මොනවාද? එතකොට මේ 18 වෙනි ප්‍රශ්නේ අපි කොහොමද මෙතන විස්තර කරලා තියෙන්නේ කියලා බලමු. SAP ප්‍රධාන අංගයන්. එතකොට SAP එකේ කියන software එකේ ප්‍රධාන අංග කීපයක් මෙතන ABCDE විදිහට දක්වලා තිබෙනවා. ඒතර ව්‍යාපාර සැලසුම් කිරීම සහ උත්තේජනය කිරීම, ආයතනික කාර්ය සාධනය මෙහෙවීම හා නිරීක්ෂණය, ව්‍යාපාර ඒකාබද්ධ කිරීම, ව්‍යාපාර තොරතුරු එකතු කිරීම සහ ඇල්මැති පාර්ශ්වයන් කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස් ලගේ සම්බන්ධතා කළමනාකරණය කිරීම. එතකොට අපි මේ ප්‍රශ්නේ තිබෙන පිළිතුරු හතර දිහා බැලුවොත් එහෙම පළවෙනි පිළිතුර විදිහට ආයතනික කාර්ය සාධන අධීක්ෂණය, ව්‍යාපාර තොරතුරු රැස් කිරීම, ඒකාබද්ධ කිරීම, ව්‍යාපාර සැලසුම් කිරීම හා සමාකරණය, කොටස් හිමියන්ගේ සම්බන්ධතා කළමනාකරණය. එතකොට අපි අතන කතා කරපු සියලු දේවල් එතන අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. ව්‍යාපාර ඒකාබද්ධ කිරීම, ව්‍යාපාර සැලසුම් සහ සමාකරණය. එතනත් අපිට අතන කතා කරපු සියලු දේවල් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. C කියන පිළිතුර අපි බැලුවොත් ව්‍යාපාර සැලසුම් කිරීම සහ අනුකරණය කිරීමද එතන තිබෙන්නේ. අපි නැවතත් ගිහිල්ලා බැලුවොත් ව්‍යාපාර සැලසුම් කිරීම සහ උත්තේජනය කිරීම. එතකොට
ඒක නිවැරදි වෙන්න ඕන උත්තේජනය කිරීම කියලා. ඒක අනුකරණය කිරීමේ උත්තේජනය කිරීම. ව්‍යාපාර තොරතුරු රැස් කිරීම, ව්‍යාපාර ඒකාබද්ධ කිරීම, ආයතනික කාර්යසාධන අධීක්ෂණය සහ කොටස් හිමියන්ගේ නෙමෙයි ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ, ඒ කියන්නේ ඇල්මැති පාර්ශවයන්ගේ සම්බන්ධතා කළමනාකරන. එතකොට අපිට නිවැරදි පිළිතුරු විදිහට මෙන්න මේ C කියන පිළිතුර තමයි තෝරන්න වෙන්නේ. නමුත් එහි මෙන්න මේ වචන නිවැරදි කිරීම කරගන්න අවශ්‍යයි. මම හිතන්නේ භාෂා පරිවර්තනය කිරීමේදී සිද්ධ වෙලා තිබෙන ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් අපි 19 වෙනි ප්‍රශ්නෙට යමු. Materials Resource Planning එහෙම නැත්නම් ද්‍රව්‍ය අවශ්‍යතා සැලසුම් කිරීම MRP 1 ක්‍රමයට අදාළයි. ඒකට MRP 1 සහ 2 කියන ක්‍රමවේද තිබෙනවා. ඒකට මේ ප්‍රශ්නේදී ඔයගොල්ලන්ගෙන් අහන්නේ MRP 1 කියන ක්‍රමවේදයට අදාළ නිවැරදි ප්‍රකාශ මොනවද කියලා. එතකොට අපි මේක ඉතින් සාකච්ඡා කරලා තියෙන ආකාරය කොහොමද කියලා බැලුවොත් MRP 1 යටතේ මෙන්න මේ විස්තර ලබා දීලා තිබෙනවා. අපි කියවලා බලමු. ද්‍රව්‍යමය අවශ්‍යතා සැලසුම් කිරීම යනු යැපෙන ඉල්ලීමක් සහිත පවතින නිෂ්පාදන තත්ත්වයක් තුළ ද්‍රව්‍ය වල පරිමාව භාවිතාව හා අවශ්‍යතාවය ලැබිය යුතු වේලාව තීරණය කිරීමේ තාක්ෂණය. විකුණුම් පුරවකතනය කළ නොහැකි නම් MRP 1 මගින් ක්‍රමය භාවිතා කරන්න එපා කියලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ අපි ද්‍රව්‍ය ලබා ගන්න ක්‍රමවේදය සහ කොච්චර ප්‍රමාණයක් කොයි ආකාරයෙන් ලබා ගත යුතුද කියන සැලසුම් කිරීමේ ක්‍රමවේදයක්. එතකොට අපිට කොච්චර විකුණුම් කිරීමට අවශ්‍යයිද නැත්නම් අපිට ඇනෝම් ලැබිලා තිබෙනවද කියලා අවබෝධයක් නැත්නම් මේ ක්‍රමය පාවිච්චි කරන්න සුදුසු නැහැ කියලා තමයි තියෙන්නේ. එතකොට විකුණුම් ප්‍රෝගතනය කරන්න බැරි වෙලාවක මේ ක්‍රමය සුදුසු නැහැ. එතකොට මේ පද්ධතියෙන් සිද්ධ වෙන්නේ එක් වර්ගීය ද්‍රව්‍ය සඳහා අවශ්‍ය ප්‍රමාණය ගණනය කිරීමක් සිද්ධ කරනවා. ඒවා අවශ්‍ය වන්නේ කොයි වෙලාවෙදද කියලා තීරණය කරනවා. එතකොට මේ ක්‍රියාවලිය ඉක්මන් කරගන්න පුළුවන් නිසා. ද්‍රව්‍යමය අවශ්‍යතා ගණනය කරනු ලබන්නේ අනාගත ඇනවුම් විශ්ලේෂණයෙහි එහි දැනටමත් ගනුදෙනු කරන්ගෙන් ලැබී ඇති ඇනවුම් පදනම් කරගෙන සාධාරණ අනාගත විශ්වාසකින් යුතුව ලැබෙනු ඇති වෙනත් අනාගත ඉල්ලුම් පිළිබඳ පුරවකතනයක් භාවිතා කරලා. එතකොට අපි අපි expected orders සහ දැනට අපි අරගෙන තියෙන orders වලට තමයි ද්‍රව්‍ය ඇන්යුම් කරලා අපි නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න ඕන. නිෂ්පාදන හා සේවාව සඳහා අවශ්‍ය එක් වර්ගයේ ද්‍රව්‍යවල ප්‍රමාණ එහි ද්‍රව්‍යමය බිල්පතේ අර්ථ දක්වන ඇත. එතකොට ද්‍රව්‍යමය බිල්පතේ මේක විස්තර කරලා තියෙනවා කොයි ප්‍රමාණ අවශ්‍යයිද කියලා. නිදසුනක් ලෙස එහි තොග මට්ටම් අඩු කරගත හැකි අතර කියන්නේ මේ අපි දැන් කතා කරන්නේ මේ ක්‍රමවේදයේ තිබෙන වාසියක් තොග මට්ටම් අඩු කරගත හැකි අතර ඇනෝම් සපුරාලීමට හැකි වන විට පද්ධතියට බාධක වෙන නිෂ්පාදන ගැටලු හඳුනාගෙන අඳුර හැඟවීමක් කරන්නත් පුළුවන්. සැපයීම් කරුවන් සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් මෙය පහසුවෙන් සිද්ධ කරගන්න පුළුවන්. එතකොට අපි ලබා දීලා තියෙන ප්‍රකාශ හතර දිහා බැලුවොත් 19 වෙනි ප්‍රශ්නෙට විකුණුම් පුරවකතනය කළ නොහැකි විට ද්‍රව්‍ය සැලසුම් ක්‍රමය වඩා සුදුසු වේ. එතකොට අපි දන්නවා මේක නිවැරදි වෙන්නේ නැහැ කියලා. මොකද පුරවකතනය කරන්න පුළුවන් අවස්ථාවදී තමයි මේක වඩා සුදුසු වෙන්නේ. ද්‍රව්‍ය අවශ්‍යතා ප්‍රධාන වශයෙන් ගණන කරන ලබන්නේ දන්නා අනාගත පාරිභෝගික ඇණවුම් මතය. ඒක නිවැරදි පිළිතුරක් විදිහට අපිට ගන්න පුළුවන්. MRP 1හි ඒ කියන්නේ ද්‍රව්‍ය අවශ්‍යතා සැලසුම් ක්‍රමවේදයේ 1හි ඇති ප්‍රධානම අඩුපාඩු මේ මගින් තොග මට්ටම් ඉහළ යාමට හේතු වේ හැකි. ඒකත් අපිට වැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. මොකද මේ ක්‍රමවේදය පාවිච්චි කරන්නෙම තොග මට්ටම් අනවශ්‍ය ලෙස ඉහළ යාම බලක්වාගෙන අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් ද්‍රව්‍ය ඇන්වීම් කළා තොග තබාගෙන ඒ අපි කරගෙන යන ක්‍රියාවලියට ලබා ගන්න. හතරවෙනි එක විවිධ නිෂ්පාදන සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයෙහි ද්‍රව්‍ය විල්පතේ අන්තර්ගතය මගින් දැක්වේ. ඒක නිවැරදි විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට 19 වෙනි ප්‍රශ්නෙට B කියන පිළිතුර අපිට නිවැරදි පිළිතුරක් විදිහට තෝරන්න පුළුවන්. 20 වෙනි ප්‍රශ්නය. නියමානුකූල පද්ධතියක වගකීම් බෙදීම පහද දැක්වේ.
එතකොට මේ නියමානුකූල පද්ධතියක කොහොමද එක එක වගකීම් බෙදලා යන්නේ කියලා තමයි මේ 20 වෙනි ප්‍රශ්نين කතා කරන්නේ. එතකොට අපි 20 වෙනි ප්‍රශ්නේ කතා කරන කොටසට අපි යමු. එතකොට මෙතන අපි දක්වලා තිබෙනවා මේ පද්ධතියෙන් කොයි ආකාරයෙන්ද ඒ වගකීම් බෙදලා තිබෙන්නේ කියලා. එතකොට අපි ප්‍රශ්න බැලුවොත් සැලසුම් සකස් කර ඇත හිස්තැනක්, පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ හිස්තැනක්, ප්‍රතිඵල පිළිබඳ වාර්තා සම්පාදනය කර ආපසු ලබා දී. එතකොට සැලසුම් සකස් කිරීම, පාලන තීරණ ක්‍රියාත්මක කිරීම, ප්‍රතිඵල පිළිබඳ වාර්තා සම්පාදනය කළා. එතකොට මේ ක්‍රියාවලියේ දෙවනි ක්‍රමයේ දෙවනි ස්ටෙප් එක විදිහට ක්‍රියාකාරකම් විදිහට පාලන තීරණත් හතරවෙනි ක්‍රියාකාරකම් විදිහට ප්‍රතිඵල මැනීමට ලක් කිරීමත් අපිට දක්වන්න පුළුවන්. එතකොට මේ සැලසුම් කරන ඒ පාලනය සහ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ සටහනක් තමයි මේ ඔයගලන්ට දක්වලා තියෙන්නේ. එතකොට මේ කාර්ය සාධන වාර්තා පිළිබඳ මේ කතා කරද්දී තමයි මෙන්න මේක ලැබෙන්නේ. එතකොට 20 වෙනි ප්‍රශ්නෙට මෙතන පාලන තීරණ සහ ප්‍රතිඵල ඇගීම තමයි මෙතනට අවශ්‍ය වෙන්නේ පිළිතුර වශයෙන්. එතකොට මේ පිළිතුර B කියන උත්තරේ නිවැරදි විදිහට දක්වලා තිබෙනවා. ප්‍රශ්න අංක 21. සහයෝගිතා වැඩ කණ්ඩායම. එහෙම නැත්නම් collaborative work teams වලට භාවිතා කළ හැකි මෘදුකාංග සපයන කාර්යයන් හඳුන්වන්න. එතකොට අපි 21 වෙනි ප්‍රශ්නේ කොයි ආකාරයෙන්ද කතා කරලා තියෙන්නේ කියලා බලමු. ඒතර කණ්ඩායම් මෘදුකාංග වල තමයි මෙන්න මේ පිළිබඳ කතා වෙන්නේ. ඒතර කණ්ඩායම් මෘදුකාංගයක් කියන්නේ ගෲප් ෆෙයා එකක් කියලා අපි සම්බන්ධ. ඒ කියන්නේ කණ්ඩායමකට සහයෝගීව වැඩ කරනකොට අපි බලමු මේ කොහොමද විස්තර කරලා තියෙන්නේ කියලා. කණ්ඩායම් මෘදුකාංග යනු සහයෝගී වැඩ කණ්ඩායම් වලට භාවිතා කළ හැකි කාර්යයන් සපයන මෘදුකාංග. එතකොට අපි ප්‍රශ්නේ දැකපු ආකාරයට සහයෝගීතා වැඩ කණ්ඩායමකට භාවිතා කළ හැකි මෘදුකාංග සපයන්නේ මොන මෘදුකාංග කොටසෙන්ද? එතකොට අපි දැන් දන්න එක ගෲප් ෆෙයා කියලා. එතකොට ඒ ගෲප් ෆෙයා එකේ මෙන්න මේ වගේ හැකියාවන් අපිට ලබා දෙනවා. මෙතන මේ දීලා දෙන විස්තරය පැහැදිලිව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොයි ආකාරයේ පහසුකම්ද මේ ගෲප් ෆෙයා වල තියෙන්නේ කියලා. එතකොට අපි නිවැරදි පිළිතුර විදිහට A කියන පිළිතුර 21 වෙනි ප්‍රශ්නෙට group ෆෙයා අපි යොදා ගන්නවා. එතකොට desktop database, cloud computing, web publishing කියන දේවල් මේ ආකාරයේ හැඳින්වීමක් අපිට ලැබෙන්නේ නැහැ. එතකොට මේ පිළිබඳ වෙන්වීම විදිහට හැඳින්වීම ඔයගොල්ලන්ගේ study guide එකේ තියෙනවා. ඒවා කියවලා බලන්න පුළුවන්. 22 වෙනි ප්‍රශ්නයට අපි ගියොතින් එහෙම විශාල දත්ත ගැන නැවතත් මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේ කොටස් ටික මම හිතන්නේ නිවැරදිව පරීක්ෂා කරලා බැලුවා. එතකොට 22 වෙනි ප්‍රශ්නෙට අපි ඒක විස්තර කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට. පරිමාව, ප්‍රවේගය, විවිධත්වය, නිර්වද්‍යතාවය සහ අගය. එතකොට මෙන්න මේ තියෙන ලක්ෂණ තමයි විශාල දත්ත වලට තියෙන්නේ. එතකොට අපිට පරිමාව, ප්‍රවේගය, විවිධත්වය, නිර්වද්‍යතාවය සහ වටිනාකම කියන මෙන්න මේ පහ නිවැරදිව අපිට 22 වෙනි ප්‍රශ්නේ A කියන පිළිතුරෙන් බලා ගන්න පුළුවන්. 23 වෙනි ප්‍රශ්න. ව්‍යාපාර හඳුන්වා දීමේදී ආයතන තුල සාමාන්‍ය සිදුවන අධීර 4. එතකොට අපි ඒක කොයි ආකාරයෙන්ද විස්තර කරලා තියෙන්නේ කියලා ටෙක්ස්ට් බුක් එකට ගියොත් අධීර 4ක් යටතේ මේක භාවිත කරලා තියෙනවා. ඔව් 23 වෙනි ප්‍රශ්නේ අපිට සිද්ධ වෙනවා මේ අවස්ථාවේදී ඔයගලගේ දෙවන වොලියුම් එකට යන මේක
දෙවන වොලියුම් එකේ තිබෙන කොටසක් හින්දා එතකොට 6 වෙනි පරිච්ඡේදයේ විද්‍යුත් ව්‍යාපාර හැඳින්වීම කියන පරිච්ඡේදයේ මෙන්න මේ ආකාරයට දක්වලා තිබෙනවා කොටස් 4ක් අන්තර්ජාල අභිමුඛ වීම ඒ කියන්නේ අන්තර්ජාලයේ වෙබ් පිටුවක් ආරම්භ කළා අර මූලික වෙබ් ප්‍රෙසන්ස් එකක් කියලා අපි කියනවා බේසික් වෙබ් ප්‍රෙසන්ස් එකක් ලබා ගැනීම කියන අන්තර්ජාලයේ ආයතනය පිළිබඳ විස්තර ස්ථාපනය කිරීම ඊට පස්සේ මූලික විද්‍යුත් වාණිජ්‍ය බේසික් e-commerce එතනින් මූලික කටයුතු භාණ්ඩ ඇණියුම් කිරීම මිලදී ගැනීම වගේ හැකියාවන් ඊට පස්සේ තවදුරටත් ඒක දියුණු කළා සියලුම ගනුදෙනුකරුවන් සැපයුම්කරුවන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හරහා අලෙවිකරණ ක්‍රියාමාර්ග මේ සියලු ඒ සම්පූර්ණම ඒ ක්‍රියාපටිපාටියම e-commerce හරහා කිරීම තමයි ඒකාබද්ධ විද්‍යුත් වාණිජ්‍ය ඊට පස්සේ අවසාන වශයෙන් මුළු ව්‍යාපාරෙම විද්‍යුත් ව්‍යාපාරයක් e-business එකක් බවට පත් කරන්න පුළුවන්. එතකොට ඒ ව්‍යාපාරයේ තිබෙන අනිත් ක්‍රියාමාර්ග ක්‍රමවේද සහ අංශත් මෙම ඩිජිටල් කරණයට පත් කරලා මේ ඩිජිටල් කරණය හරහා ඒ කියන්නේ විකුණුම් පමණක් නෙමෙයි අනිත් දේවලුත් මෙම තාක්ෂණය හරහා සිද්ධ කිරීම තමයි විද්‍යුත් ව්‍යාපාර විදියට හඳුන්වන්න පුළුවන්. ඒතර 23 වෙනි ප්‍රශ්නෙට අපි නිවැරදි පිළිතුර බැලුවොත් එහෙම මෙතන සඳහන් කරලා තිබෙනවා අන්තර්ජාල අභිමුඛ වීම කියලා. ඒ කියන්නේ අන්තර්ජාලයේ නැති ආයතනයක් පළවෙනි අවස්ථාවේ මුල්වරට වෙබ් අඩවිය ආරම්භ කළා තමන්ගේ තියෙන තොරතුරු භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු ඒවා අන්තර්ජාලයේ ඉදිරිපත් කිරීම තමයි එතනින් අදහස් වෙන්නේ. එතකොට පිළිතුරේ ලබා දීලා තියෙන්නේ වෙබ් අඩවි පැවැත්වීම කියලා. එතකොට ඒක අපේ නිවැරදි වචන විදිහට හඳුනා ගන්න පුළුවන්. වෙබ් අඩවි පැවැත්වීම ඊට පස්සේ මූලික ඊ-වාණිජය කියන්නේ බේසික් e-commerce payment gateway එකක් දාලා ඊළඟට තුන්වෙනිව integrated e-commerce ඒ කියන්නේ ඒකාබද්ධ ඊ-වාණිජය. එතනින් එහාට ගිහිල්ලා suppliersලා ඊ අනිත් කට්ටියවත් මේකට එකතු කරගෙන එක් ක්‍රමවේදයක්ම ගන්නවා. අවසාන වශයෙන් මුළු ව්‍යාපාරයේ තියෙන සියලුම අංශ ඩිජිටල් කරණයට පත් කරලා මෙම ක්‍රමය හරහා පාවිච්චි කිරීම. එතකොට e-ව්‍යාපාරයක් e-business එකක් වෙනුවෙන් අන්තිමට එන්න ඕන මෙන්න මේ වගේ අධීර මගින් එකපාරටම ආයතනයක් e-business එකක් බවට පත් කරන්න සාමාන්‍යයෙන් අමාරුයි. එතකොට අපි මේ 23 වෙනි ප්‍රශ්නෙට B කියන පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරගන්නවා. 24 වෙනි ප්‍රශ්න. ව්‍යුහාත්මක හිමිකාරීත්වයක් නොමැති විවෘත වෙළඳපොළක් කරහා සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් නිතිපතා වෙළඳාම් කරන ආකෘතිය හැඳින්වෙනවා. එතකොට මෙතන අපි මේ ප්‍රශ්නේ වැදගත් විදිහට සලකන්න වෙන්නේ ව්‍යුහාත්මක හිමිකාරීත්වයක් නොමැති. එතකොට මේක කොයි ආකාරයේ වෙළඳපොළක්ද කියලා අපි විස්තර කරොත් මේකත් තිබෙන්නේ මේ දෙවන ඔයගොල්ලන් ස්ටඩි ගයිඩ් එකේ දෙවන ස්ටඩි ගයිඩ් එකේ තමයි මේක ලබා දීලා තියෙන්නේ. එතකොට මේකේ මෙන්න මේ ආකාරයට වග්ගුවක් මගින් දක්වලා තිබෙනවා කොයි ආකෘතිය කොයි ආකාරයෙන්ද ක්‍රියා කරන්නේ කියලා. එතකොට පොදු වෙබ් කියන ආකෘතිය තනි ගැනුම්කරුවන් තනි සැපයුම්කරුවන් සොයාගෙන මිලදී ගැනීම සිද්ධ කරනවා. හුවමාරුව සිද්ධ වෙන්නේ සැපයුම්කරුවන් හා ගැනුම්කරුවන් තෙවන පාර්ශවීය විවෘත වෙළඳපොළක් හරහා වෙළඳාම් කරනවා. හැබැයි ඔවුන් නිතිපතා එකිනෙකා සමග ගනුදෙනු කරත් ඔවුන්ට ව්‍යුහාත්මක සම්බන්ධතාවයක් නැහැ. සැපයුම්කරු කේන්ද්‍රීය ක්‍රමයේදී තනි සැපයුම්කරු කලින් සාකච්ඡා කරපු නිෂ්පාදන පරාසය සඳහා මිලදී ගැනීම සංවිධානයට ප්‍රවේශ ලබා දෙනවලු. එතකොට සැපයුම්කරු විසින් තමයි මේක පවත්වාගෙන යන්නේ. එතකොට ගැනුම්කරුවෝ විවිධ ගැනුම්කරුවෝ ඇවිල්ලා මේවා සම්බන්ධ වෙලා මේවා ලබා ගන්නවා. එහෙම නැත්නම් අනිත් පැත්තට සිද්ධ වෙන්න පුළුවන්. ගැනුම්කරු කේන්ද්‍රයවත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආයතන දෙකක් අතර
තෙවන කියන්නේ ස්වාධීන තෙවන පාර්ශවයන් මිලදී ගැනීම සහ සැපයුම් ආයතන ගණනාවක් සමග ගිවිසුම් කරගෙන මෙන්න මේ විදිහට වෙළඳපොළක් හදා ගන්නත් පුළුවන්. එතකොට අපේ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන්නේ කොහොමද ව්‍යුහාත්මක සම්බන්ධයක් නොමැති අවස්ථාවක සැපයුම් කරවන් හා ගැනුම් කරවන් කොහොමද විවෘත වෙළඳපොළක කටයුතු කරන්න කියලා. එතකොට හුවමාරුව එහෙම නැත්නම් එක්ස්චේන්ජ් එකක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට 24 වෙනි ප්‍රශ්නේ අපි A කියන පිළිතුර නිවැරදි පිළිතුර විදිහට තෝරගන්න පුළුවන්. 25 වෙනි ප්‍රශ්නේ. බාහිර පරිසරය යනු ආයතනයක අවස්ථාවන් සහ තර්ජනයන්හි ප්‍රභවයි. ආයතනයේ වෙනසක් සඳහා ප්‍රේරකයක් ලෙසද පරිසරය ක්‍රියා කරන්න පුළුවන්. මෙම ප්‍රේරක ඍජු හා වක්‍ර ලෙස දක්වන්න පුළුවන්. වක්‍ර ප්‍රේරක පමණක් ඇතුළු වන පිළිතුරු තෝරන්න. එතකොට එතන අපි කල්පනාකාරී වෙන්න ඕන. වක්‍ර ප්‍රේරක පමණක් කොතනම්ද අපි නිවැරදි විදිහට සකස් වෙලා තියෙන්නේ කියලා. ඒතර අපි බලමු කොහොමද මෙතන සටහන් වෙලා තිබෙන්නේ කියලා. එතකොට ට්‍රිගර්ස් ප්‍රේරකයන් ට්‍රිගර්ස් විදිහට අපි හඳුන්වනවා. එතකොට වක්‍ර ප්‍රේරක ඉන්ඩිරෙක්ට් ට්‍රිගර්ස් සහ ඍජු ප්‍රේරක ඩිරෙක්ට් ට්‍රිගර්ස් විදිහට හඳුන්වලා තියෙනවා. එතකොට අපේ ප්‍රශ්නේ අපිට ලබා දීලා තියෙන්නේ ඍජු ප්‍රේරක ගැන නෙමෙයි. කියන්නේ අපිට ඍජු වශයෙන්ම අපේ ආයතනයට බලපාන ප්‍රේරක නෙමෙයි. නමුත් වක්‍ර වශයෙන් බලපාන ප්‍රේරක. එතකොට මෙතන කීපයක් ලබා දීලා තිබෙනවා. උදාහරණයක් විදිහට ආර්ථික චක්‍රයේ වෙනස් වීම. ඒ කියන්නේ දේශීය ජාත්‍යන්තර ආර්ථික පසුබෑමක් හෝ අවපාතයක් පවතින කාලයක ඒ ආර්ථික චක්‍රය වෙනස් වෙන එක ඒක වක්‍ර ප්‍රේරකයක් විදිහට බලපානවා. නව නීති හෝ පාරිභෝගික අපේක්ෂාවන් සහ රුචි අරුචිකම් වෙනස් වීම. તો නව නීති දාන්න පුළුවන් රජය මගින්. එතකොට පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකම් ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙනස් වෙන්න පුළුවන්. සමහර භාණ්ඩ පිළිබඳ ඒගොල්ලන්ගේ අදහස් වෙනස් වෙන්න පුළුවන් ඒ ජීවන රටාවත් එක්ක. එතකොට අපිට දැන් ওই කියන මේ කතා කරපු කාරණා දෙක තුනම මේ දිනවල මේ තිබෙන තත්ත්වෙත් එක්ක අපිට දැක ගන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලි තාක්ෂණයේ වෙනසක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැනට යම් දෙයක් යම් ක්‍රියාවලියක් කරගෙන ආපු විදිහට වඩා වෙනස් විදිහකට නව තාක්ෂණයක් ඇවිල්ලා ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට හැම ආයතනම මේ ක්‍රමවේද පාවිච්චි කරන්න ගත්තාම මේ ආයතනයටත් ඒක වක්‍ර ප්‍රේරකයක් වෙනවා. මේ ආයතනයටත් ඒක භාවිතයට ගන්න වෙනවා. ඒතර සංනිවේදන මාධ්‍ය වෙනස් වීම, ඒ කියන්නේ විශේෂයෙන් විද්‍යුත් ව්‍යාපාර විද්‍යුත් වාණිජ්‍ය බලපෑම ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් වක්‍ර ප්‍රේරක එහෙම නැත්නම් ඉන්ඩිරෙක්ට් ට්‍රිගර්ස් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට 25 වෙනි ප්‍රශ්නේ වක්‍ර ප්‍රේරක නිවැරදිව අපිට දක්වලා තියෙන පිළිතුර විදිහට බැලුවොත් අපිට මේ C කියන පිළිතුර තෝරගන්න පුළුවන්. ආර්ථික චක්‍රය වෙනස් වීම, ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් හා රුචි අරුචිකම් තුළ වෙනස් වීම හෝ නව නීති නිෂ්පාදන හෝ ක්‍රියාවලි තාක්ෂණය වෙනස් වීම යනුවෙන් අපිට නිවැරදි පිළිතුර විදිහට මේක ලබා ගන්න පුළුවන්. එතකොට දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අපි මේ කතා කරපු සමහර ප්‍රශ්න එකම සිලබස් එකේ තියෙන එකම කොටස් වල වෙනස් ආකාරයේ පැතිකඩවල වලින් ප්‍රශ්න අහපු අවස්ථා තිබුණා. අපි හිතපු නැති ආකාරයේ දේවල්, ඒ කියන්නේ සාමාන්‍ය ටෙක්ස්ට් බුක් එකක් කියවගෙන යනකොට සෑම වචනයක්ම අපි මතකයේ තබා ගන්න අපිට අපහසුයි. අපි කරන්නේ පාඩම් කරනවා කියලා ඒකේ තියෙන කරුණු කාරණා වෙන්කොට ලකුණු කරලා ඒ කාරණා වශයෙන් වෙන ඉගෙන ගැනීමට අපි තමයි බලන්නේ. නමුත් මේ සමහර ප්‍රශ්න ඔයගොල්ලෝ දකින්න ඇති කුඩාම කාරණේ පවා ඒක අපිට බැලුමට වැදගත් කාරණයක් විදිහට නොපෙනෙන සමහරක් කාරණාත් ප්‍රශ්න විදිහට අරගෙන තිබුණා. ඒත් ඒකෙන් ඇඟ වෙන්නේ මේ දීලා තියෙන ටෙක්ස්ට් බුක් එකේ ටෙක්ස්ට් බුක් දෙකේම තිබෙන කුඩා හෝ ඕනෑම කාරණාවක් ඕනෑම වෙලාවක ප්‍රශ්නයක් මගින් අපිට ලැබෙන්න පුළුවන් කියලා. එතකොට අපි මෙන්න මේ පොත් දෙකම කටපාඩම් කිරීම ප්‍රායෝගික වෙන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා මේක පාඩම් කිරීමේ ක්‍රියාවලියේදී මේකේ සටහන් කරලා තිබෙන දේවල් කටපාඩම් කිරීමට වඩා තේරුම් ගැනීමට උත්සාහ කිරීම තමයි මෙතනදී ඔයගලන්ට මම හිතන්නේ පහසුම සහ මේ වෙලාවේ කළ යුතු දේ. ඒක නිසා අපි මෙතනින් මේ වීඩියෝ එක අපි අවසන් කරනවා.
මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස බලන්න 26 වෙනි ප්‍රශ්නේ ඉඳලා මේ පේපර් එකේ ඉතුරු ටික අපි දෙවෙනි වීඩියෝ එකේදී ඩිස්කස් කරනවා. ස්තුතියි.